Right. Now we have already discussed about this lesson. We started this lesson and we discussed Sri Lanka, right? We discussed the location of Sri Lanka. අපි ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන කතා කරා. It is an island. මෙතන ඔයාලා දැනගන්න ඕනේ එහෙනම් පුතේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ දූපතක් කියන එක නේ. Sri Lanka is an island. And where? Where's the location? It is in the Indian Ocean. It is in the Indian Ocean. Screen එක පේන්නේ නැහැ නේ. දැන් හරිනේ. Sri Lanka is an island in the Indian Ocean. Right? මෙන්න මේ සිතියන් ගැන අපි කතා කරා. Indian Ocean. Look at the first map. මම ආයෙම හිටපු නැති හරි චුට්ටක් කියන මේ world map එක පොඩ්ඩක් බලන්න. මේ ශ්‍රී ලංකාවේ location එක ලකුණු කරලා තියෙනවා. Right? Location have marked here. And you can observe the Indian Ocean here. Indian Ocean. Indian සාගරයත් බලන්න පුළුවන්. Indian Ocean එක. Right. This is Indian Ocean. And here this is Asia. Continent of Asia. We discussed that. We discussed about the large land masses on the Earth's surface are called continents. පුතේ අපි කතා කරා පෘථිවිය සමන්විත වෙන විශාල භූස්කන්ධවලට කියනවා කිව්වා මොකද්ද? පෘථිවිය සමන්විත වෙන විශාල භූස්කන්ධවලට කියනවා continents කියලා. මහද්වීප කියලා. ඒ විදිහට මහද්වීප ගොඩක් තියෙනවා. මහද්වීප කීයක් තියෙනවද? There are 7 continents and this is Asia. එහෙනම් අපි සිතියමේ දැන් මම මෙන්න මේ කියන ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නේ. How to mark Asia. Asia ලකුණු කරන්න එන එකක් නැහැ. මොකද ඔක grade 7 වලදී තියෙන lesson එකක්. හැබැයි මේ තියෙන්නේ Asian continent එක. මම දැන් මේක නිතර කිව්වා අනිත් හිටපු අයට මතක් වෙන්න ඕනේ. ඊළඟට මේ තියෙන Indian Ocean එක මෙන්න ශ්‍රී ලංකා. ඊළඟට අපි මෙන්න මේ දෙපැත්තේ ඒ කියන්නේ surrounding එක ගැන පොඩ්ඩක් කතා කරා. මෙන්න මෙතන තියෙනවා කොහොම මොකද්ද? Bay of Bengal. බෙන්ගාල බොක්ක. Bay of Bengal. Bay of Bengal ඊළඟට මේ පැත්තෙන් තියෙනවා කිව්වා මම දැන් සාමාන්‍යයෙන් සිතියමේ අපි places ලියනකොට places ලියනකොට මේ වගේ අර අනිත් රටවල් කපාගෙන යන්න ලියන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි මෙතන මම මේ දැන් මෙතන මේ ස්ක්‍රීන් එකේ නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මෙන්න මේ ටික Arabian Sea එක. මෙතන මේ තියෙන්නේ Bay of Bengal. ඒ විදිහට. එහෙනම් Sri Lanka is located in the Indian Ocean, right? And it is close to India. තව එකක්. මේ අපිට ළඟින්ම තියෙන රට කවුද? India. India. Right? ඊළඟට මේ ටික අපි කතා කරලා ඉවරයි පුතේ මේ වෙනකොට. ටියුට් එකේ මේ island කියන එකත් අපි කතා කරා. island එකක් කියන්නේ දූපතක්. හරි. දූපතක්. දැන් මම හිතනවා මේ location එක ඕනම කෙනෙක්ට ලකුණු කරන්න පුළුවන් ඇති කියලා. හරි. ඊළඟට යන් අපි ටියුට් එකේ ඉතුරු කොටස අද බලමු. ඊළඟට අපි ආයෙ කිව්වා මේ let us identify the location on a map of South Asia. දකුණු ආසියාවේ සිතීමක් දුන්නොත් කොහොමද ඒකේ ලංකාව කියලා. මේකේ මේ පොඩි mistake එකක් තියෙනවා ටියුට් එකේ. මේ circle එක ලංකාව වටේට එන්න ඕනේ. හැබැයි ඒක ටිකක් පහළට ගිහලා තියෙනවා. enter key එක මේ වෙලා. ඊළඟට අපි world map එකක් වෙනම දීලා තියෙනවා to mark Sri Lanka දෙයක් නේ. ලංකාව ඉන්දියාවට ආසන්නෙන් අපිට ලකුණු කරන්න. දැන් මේ වගේ world map එකක තමයි ඔයගොල්ලෝ ලකුණු කරන්න ඕනේ. සිතියන් ලකුණු කරනකොට ඔයාලට මේ වගේ world map එකක් තමයි හම්බ වෙන්නේ. right? එහෙනම් ඔන්න ඔය වගේ අපි world map එකක තමන්ගේ රට, ඒ කියන්නේ අපේ රටේ පිහිටීම අපිට ලකුණු කරන්න එන්න පුළුවන්. හරි? එහෙනම් ඒ ටිකත් අපි කතා කරා. මම map එකක් mark කරලා පෙන්නුවා. මේ විදිහ සිතියමක් නේ. මේ තියෙන Arabian Sea, Bay of Bengal, බෙන්ගාල බොක්ක සහ මේ අරාබි මුහුද. මම ඒක කියලා දුන්න හේතුව මොකද්ද? අරාබියට ආසන්නයේ තියෙන අරාබි මුහුද. ඒතර මෙතන තියෙන ocean,
Indian Ocean කියන්නේ large water body නේ. එතකොට Arabian Sea තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ Sri Lanka is close to India කියලා. question එකක් තියෙනවා how can we define an island? ඒක කියන්නම් island එකක් කියන්නේ පුතේ a land area ඒක ඕන ලියා ගන්න හිතපු නැති අය a land area completely surrounded by water. Completely surrounded by water. Surrounded by water. සම්පූර්ණයෙන්ම මුහුදෙන් වට වුණු ගොඩබිමකට අපි කියනවා island එකක් කියලා. ටීචර් ඒක දුන්නා. ඔව් ඔව් නෑ පුතේ මේ ඔව් පුතේ ඔව් අපි ලිව්වා නෑ මේ එක දුවෙක් අහලා තිබුණා. මැඩම් කියන්නේ මැඩම් මම ගිය සතියේ ජොයින් වුණේ ක්ලාස් එකට. ගිය සතියේ කලින් සතියේ මැඩම් මේ මාළඟ ටියුට් පුළුවන්ද? ඔව් ටියුට් එක මොකද්ද තියෙනවා මැඩම් මල්ලඟ ටියුට් එක නෑ ටියුට් එක ගෲප් එකට දාන්න පුළුවන්ද? පුතේ ටියුට් එක දැන් ගෲප් එකට දැම්මහම ඒ ඔයාලා දකින්න නැත්තේ මම මේ ටියුට් එක ඉස්ලාම ගෲප් එකට දැම්මේ 10/1 ඔක්තෝබර් 1 වෙනිදා ආයෙ දාලා තියෙනවා 2 වෙනිදා රයිට් මම මේක ෆෝවර්ඩ් කරන මේ ගෲප් එකට දාන මෙසේජස් බලන්නේ නැද්ද ඔයාලා මම ආයෙ දැම්මා group එකට දාලා තියෙනවා. හැබැයි messages ගොඩක් වුණාම උඩට බලන්න වෙනවානේ. හරි හරි. මම ආයෙ forward කරා. කවුද මේ අර දුවෙක් ඉන්නවද? සෙනුරි ඉන්නව නේද join වෙලා? ඒකේ දාලා නෑ link එක. ඉන්නව නේ සෙනුරි? කො බලන්න. ඉන්නවනේ. හරි හරි. ඔයා නේද මට මේ link එක දාලා නෑ කියලා එවල තිබ්බේ. ඔව් හරි නේද? ඔව්. අද මේ කට්ටියට ගොඩක් අය නැහැ අද බලන්න නේ. හැබැයි මැසේජ් එක රීඩ් කරලා තියෙනවා ප්‍රභාවි අයන්ස රීඩ් කරලා තියෙනවා කට්ටියම අකීෂා ඉන්නවද පුතේ අකීෂා නෑනේ අලුතෙන් ඉන්නවනේ පින්තාරු දිනූජ නෑ හිමත් ඕවින්දි නැහැ මේගොල්ලන්ට අමතක වෙලා වෙනවනේ අනිවාර්යයෙන් හරි island එකක් කියන්නේ පුතේ land area completely surrounded by water මතක තියාගන්න ජලයෙන් වට වුණු ගොඩබිමක් සම්පූර්ණයෙන්ම ජලයෙන් වට වුණු ගොඩබිමකට තමයි අපි දූපතක් කියලා කියන්නේ හරි ඊළඟට තව එකක් කොහොමද Sri Lanka is close to India and it is separated from India by narrow Pork Strait පුතේ ලංකාව ඉන්දියාවට ආසන්නයේ තියෙන්නේ හැබැයි ඉන්දියාවෙන් වෙන් වෙනවා කො narrow pork strait කියලා වචනයක්. ඔක අලුත් එකක් නෙවෙයි. මොකද්ද මේ narrow pork strait කියලා කියන්නේ? narrow කියන්නේ පටු නේ? narrow කියන්නේ පටු. පටු මුහුදු තීරයක්. පටු මුහුදු තීරයකින් තමයි වෙන් වෙන්නේ. එතන අපි කියන narrow strip of sea. narrow strip of sea මෙන්න මෙතන මේ. narrow strip of sea. පටු මුහුදු තීරය. පටු කියලා කියන්නේ පොඩි කියන පටු පාරක් කියලා කියන්නේ narrow path කියන්නේ පොඩි පාරක් නේ. not wide. right? එතකොට එහෙනම් අපි ඒකට කියනවා නම මොකද pork strait. pork කියන සමුද්‍ර සංදිය. pork සමුද්‍ර සංදිය. ඒකේ width එක කොච්චරද පළල කිව්වේ කිලෝමීටර් 32ක්. කිලෝමීටර් 32ක් පළල මුහුදු තීරයකින් තමයි වෙන් වෙලා. ඉතින් අපි තව ටිකකින් බලමු Google Map එකකින් අපේ location එක කොහොමද කියලා ලංකාවේ. Google Map එකේ බලමු අපි. අන්න ඔය ටික. මේවා එහෙනම් අපි කතා කරා. We have already discussed this. right. ඊළඟට මෙන්න මෙතනට තමයි අද මම යන්නේ. මේකත් මම හිතන්නේ එදා පොඩි කොටසක් කළා. හැබැයි අපිට මම හිතන්නේ සිග්නල් ගැටලුවක් වෙලා හරි කරන්න බැරි වුණා වගේ. මෙන්න මෙතෙන්ට එන්න. How the location of Sri Lanka influence the climate? මම මේක මෙහෙමම තියලා ටියුට් එකේ මේ ටික මම දාලා තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ පහළ ඔයගලන්ට ඇඩ් කරලා තියෙනවා බලන්න මෙන්න මේ ටික මේ Ancient map of Sri Lanka. Ancient map of Sri Lanka බලන්න. This is the map drawn by the Greek geographer called Ptolemy. Ptolemy මම මේ තියෙන Ptolemy. මේක P තිබුණාට P silent Ptolemy, right? The map of Sri Lanka drawn by Ptolemy and there
Sri Lanka is named ලංකාව පුතේ නම් කරලා තියෙනවා මේකෙදි තැප්‍රබේන් කියලා. ලංකාව නම් කරලා තිබ්බා. තැප්‍රබේන් කියලා ලංකාව නම් කරලා තිබ්බා මේ සිතියමේ. ඊළඟට මේ අනිත් මැප් එක බලන්න Asian trade routes කියලා. Then when we discuss about the location of our country, we have to mention its importance. පුතේ අපි අපේ රටේ පිහිටීම ගැන කියනකොට සහ වැදගත්කම අපි දැන් ඊළඟට කතා කරන ටොපික් එකේදී අපිට ඔය කොටස් ටික තියෙනවා. Asian trade routes. මේ තියෙන අතීත කාලේ වෙළඳාම සිද්ධ වෙච්ච නේ ලෝකේ අපි කියන east and west trade. මේක කියනවා east and west trade. පෙර දැන් ඔයගොල්ලෝ කියන්නේ east and west කියන්නේ පෙරදිග මේ බස්නාහිර සහ නැගෙනහිරනේ. ඒතර ඕක සිංහලෙන් අපි තව ලස්සනට කියනවා පෙරදිග අපරදිග කියලා. අපරදිග mean west. පෙරදිග කියන්නේ eastern. එහෙනම් east and west trade. ඉස්සර තිබුණා පෙර අපර දෙදිග වෙළඳාම. It means the trading activities with the eastern countries and the western countries. පෙරදිග රටවල් සහ අපරදිග රටවල් අතර වෙළඳාම සිද්ධ වුණා. අන්නේ වෙළඳාමේදී ලංකාව වැදගත් වුණා ලංකාවේ පිහිටීම. Our location, our central location in Indian Ocean. අපි කියනවා ලංකාවේ පිහිටීමට central location in the Indian Ocean කියලා. ඔයගොල්ලෝ සිංහල පොත්පත්වල දැකලා ඇති නේ? Central මේ දැකලා ඇති මධ්‍යගත පිහිටීම. සිංහලෙන් අපි කියනවා මධ්‍යගත පිහිටීම කියලා. Central location of Sri Lanka. Central location. Central location in the Indian Ocean. Indian Ocean. එහෙනම් කොහමද අපේ පිහිටීම? We have the central location in the Indian Ocean. පුතේ අපි ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටලා තියෙනවා. බලන්න ඇයි කියලා. Observe the area here. මේක දැන් ඉතුරු කොටස නෑ. මේ ඉන්දියන් සාගරයේ මේ ටික තියෙන්නේ මේ Indian Ocean එකේ අපි මධ්‍යගත වෙන්නේ මේ මැද වගේ ඉන්නේ අපි. And in red color, it is shown the main routes. මේ ප්‍රධාන පාරවල් තමයි red color වලින් පෙන්නලා තියෙන්නේ. මේක දැනගන්න ඕගොල්ලෝ මේක ඉතිහාසයට එහෙම කතා කරන්න වෙනවා මේක. සහ මේ ගොඩක් දෙනාගේ ඉල්ලීමක් තිබුණා ඉතිහාසය කරලා දෙන්න කියලා. එතකොට මේ දැන් අපි මේ ඔක්තෝබර් වල මම හිතනවා අපිට මේ ක්ලාස් එකේදී කරන්න පුළුවන්. එතකොට ගොඩාක් අය කෝල් කරා තව මේ ඉතිහාසයේ විතරක්ම ක්ලාස් එකක් වෙනම කරලා දෙන්න කියලාත් කිව්වා. ඉතින් ඒක නිසා දැන් grade 7 වලත් අර සෙමිනාර් එක එහෙම ඔයගොල්ලෝ දකින්න ඇති දාලා තිබ්බා. ඒකෙන් පස්සේ ඉතිහාසයේ ක්ලාස් එකක් කරලා දෙන්න කියලාත් කිව්වා. ඒක නම් පටන් ගන්නවා. මම හිතුවා මේ ක්ලාස් එකේදී කරනවා කියලා මට කීප දෙනෙක් අපි අලුතෙන් join වුණා. ඒ වුණත් අපි ඉතිහාසය කරමු. මම බලන්නම් ලබන සතියේ ක්ලාස් එකේදී පොඩ්ඩක් ඉතිහාසයේ කොටසක් කතා කරන්න. මොකද දැන් third term එකට අදාළ ටික මම කරලා දෙන්නම් ඔයාලට. ඉතිහාසය මොනවාරි ගැටලු තියෙනවා පුතේ මැසේජ් කරන්න මට. right. තව සමහරු join වෙලා නැහැ මං හිතන්නේ ඒගොල්ලන්ට මතක නැතුව ඇති group එක දකින්නත් නැතුව ඇතිනේ. right. මේක බලන්න. in red color the main routes. මේ ප්‍රධාන පාරවල් ටික. මේ ඔසාකා, මේ ජපාන් වල ඉඳලා මේ කැන්ටන්, මේ චයිනා වල, මේ බැංකොක් මේ හරහා මේ තියෙන ප්‍රධාන පාරවල. ඔයගොල්ලෝ අහලා ඇති silk route කියලා වචනයක්. අහලා තියෙනවා. silk route කියලා. silk route සේදමාවත කියලා අහලා තියෙනවද? ඉතිහාසයේ රෝග තියෙනවා. පැරණි සේදමාවත silk route කියනවා. silk route silk කොහෙද තිබ්බේ? චයිනා වල silk route. එතකොට මේ බෑග්ඩෑග් මේ හරහා මෙන්න මේ පැත්තෙන් මේ වෙනීසියට එහෙම ආවා. මේ ඉස්තාන්බුල් කියලා කියන්නේ ටර්කි වල නේ. කොන්ස්ටාන්ටිනෝපල් කියලා කිව්ව ඉස්සර. එතකොට මේ පෙරදිග රටවල් වලින් මේ මෙහෙට ආවේ. එතකොට මේ මෙතන ලංකාවේ මෙහෙන් ඇවිල්ලා තියෙන මේ මුහුදු මාර්ග තිබිලා තියෙන ඔය මෙහෙම ගිහිල්ලා මේ රෙඩ් සී එක හරහා මෙතනින් යුරෝපයට ගිහිල්ලක් තියෙනවා. මේ ගොඩබිම් මාර්ගයක් තියෙනවා මේ විදිහට. ඔය විදිහට. එහෙනම් Sri Lanka was important and its location is very important in the Asian trade routes. ඒකයි ඔය සිතියන් දෙක සහ ඔය පික්චර් එක දාලා තියෙන්නේ. right. අපි එහෙනම් මෙතන යමු මේ කොටස් ටිකට මම මේකට ටෙක්ස්ට් බුක් එක ෂෙයා කරනවා. you better refer your textbook there. ටෙක්ස්ට් බුක් එක ගන්න මම ඊටන් ඉතුරු ටික කියලා දෙනවා. right.
ටියුට් එකේ දීලා තියෙනවා. ඒක ඔයගලන්ට කරන්න පුළුවන්. මම ටියුට් එක ෂෙයා කරන්නම්. මේ sorry ටෙක්ස්ට් බුක් එක ෂෙයා කරන්නම්. හොඳට පාඩම අහගන්න ලියන දේවල් පස්සේ බලමු අපි. හොඳට පාඩම අහගන්න. පුතේ මයික්ස් ඕෆ් කරගෙන ඉන්න මට කතා කරනවා එහෙනම් කවුරු හරි. මයික්ස් ඕෆ් කරගන්න. මම මියුට් කරන්නේ නැහැ ඔයගලන්ව. හරි. අපි බලමු ටෙක්ස්ට් බුක් එකේ ওই කරුණු ටික දීලා තියෙනවා. මේ පොඩ්ඩක් ඒක බලමු. Location. What is the importance of our location? පුතේ මොකද්ද ලංකාවේ පිහිටීමේ තියෙන වැදගත්කම? What is its importance? දැන් අපි කියවනේ Sri Lanka was very important due to its location. ලංකාවේ පිහිටීම හරි වැදගත් කියලා කියවනේ නේ. පෙරදිග රටක් විදිහට. Even nowadays also many countries they wanted and they prefer to capture our country. ලංකාව වගේ රටක් අයිති කරගන්න හරි කැමති. මොකද පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථාන වලට වැදගත් වෙනවා. සහ අපේ central location එකනේ. ඒක නිසා අද පවා මේ රටවල් බොහොම අවධානයක් යොමු කරනවා අපේ රටට. මෙන්න මේ කරුණු ටික මෙතන නිකම්ම ඔයගලන්ට කරුණු ටික තියෙන්නේ. මම මේක එකක් ඔයගලන්ට කියලා දෙන්න. right බලමු පළවෙනි එක how the location of Sri Lanka influences the climate. පුතේ කොහොමද ලංකාවේ පිහිටීම දේශගුණයට බලපාලා තියෙන්නේ? climate කියන්නේ දේශගුණය. climate කියලා කියන්නේ දේශගුණය. right? දේශගුණය. climate කියන්නේ it is not weather, right? ඒක පුතේ weather එහෙම නෙවෙයි. weather කියන එක මම හිතන්නේ මම මේක කිව්වා වගේනේ. atmospheric condition of a certain area within a short period of time is called weather. Teacher, I can't hear you. ඕකේ නේද? right. දැන් මම කොට device එක මේවා කරා. හරිනේ. දැන් ඇහෙනවනේ? Yes, teacher. okay right. climate කියන එක නම් weather එකේදී අපි කියන්නේ atmospheric condition of a certain area within a short period of time කෙටි කාලයක් තුල වායුගෝලයේ සිදුවන වෙනස් වීම කියන එක. අපි දැන් එහෙනම් මෙතන කියන්නේ climate එක කියන්නේ ඊට වඩා වෙනස්. මම මේක එදා කියලා දුන්නා වගේ මතකයි මට. අපි ටිකක් ඔක ඩිස්කස් කළා නේද පුතේ? ඔව්. නැද්ද? climate කියන්නේ එතකොට ඊට වඩා වෙනස්. ඒ කියන්නේ if we generalize the weather pattern of a region for a longer period. පුතේ අපි යම් කිසි ප්‍රදේශයක කාලගුණය ගැන අවුරුදු ගාණක් තිස්සේ බලලා තමයි climate එක ගැන idea එකක් ගන්න පුළුවන්. If we generalize the weather pattern of a region, right? If we generalize the weather pattern of a region for a longer period, සාමාන්‍යයෙන් අවුරුදු 10ක්වත් වෙන්න ඕනේ. හරි? අවුරුදු 10ක්වත් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් ප්‍රදේශයක දේශගුණය ගැන කියන්න. දේශගුණය ගැන අදහසක් ගන්න. හරි? එතකොට එහෙනම් අපි මේ කියන්නේ කොහොමද ලංකාවේ පිහිටීම දේශගුණයට බලපාන්නේ කියලා. පොඩි වෙලාවක් දෙන්න මම ඉන්දියාව විශ්තින් ටක් ගාලා ඇඳා. right. මෙන්න මේ හරිය තමයි අපි ඉන්නේ. හැඩේ වෙනස් වෙන්න පුළුවන් මේ කර්ස් එකකින් අපි නිසා. right. ඔය වගේ බලන්න කොහොමද පිහිටීම බලපාන්නේ කොහොමද පිහිටීම වෙනස් වෙන්නේ කියලා. එකක් තමයි දැන් මේ due to this location මේ පිහිටීම හින්දා පුතේ මොකද්ද? දැන් අපි අයිලන්ඩ් එකක් නෙමෙයි. මෙන්න මේ directions වලින් monsoon
මොන්සූනල් winds එනවා. ඒ කියන්නේ මෝසම් සුළං එනවා මේ දිශාවන් වලින්. හරි මෝසම් සුළං එනවා. මොනවද මේ දිශාවන්? දැන් මේ පැත්තෙන් නම් අපි කියන north east monsoon. මේකේ කරුණු ගොඩක් තියෙනවා මම ලියන්න දෙන්නම්. මේ පුතේ north east monsoon. අපි කියනවා ඊශාන දිග මෝසම කියලා. මේ පැත්තෙන් එනවා south west monsoon. ඒ කියන්නේ නිරිත දිග මෝසම monsoon. ඔය මෝසම් සුළං වලින් එන බලපෑම. මේව නිසා තමයි වැස්ස ඇති වෙන්නේ. ලංකාවට වැස්ස ලැබෙන ක්‍රම තුනක් තියෙනවා. We receive rainfall like this. Monsoonal rain. ඊළඟට අපි කියනවා convectional rain. Convectional rain. Monsoonal rain, convectional rain. ඔය විදිහට කියනවා. එතකොට ලංකාවට වැස්ස ලැබෙන විදිය. ඊළඟට කියනවා අපි cyclones කියලා නැත්නම් වාසුලි වර්ෂාව කියලා කියන සිංහලෙන්. ඔය විදිහට වර්ෂාව ලැබෙන ක්‍රම තුනක් තියෙනවා. ඊළඟ ඒකේ වැඩිපුරම වැස්ස ලැබෙන්නේ පුතේ නේ we receive rain mostly in the monsoon. වැඩිපුරම වැස්ස ලැබෙන්නේ මෝසම් සුළං වලින්. ඒකිනුත් දැන් මෙතන බලන්න මේ north east monsoonal winds කොහෙන්ද එන්නේ පුතේ? මතකද මෙතන මේ කොහෙද? මේ location එක මතකද? මෙතන මොකද තියෙනවා කිව්වේ? Bay of Bengal. Bay of Bengal වලින් තමයි මම බෙන්ගාල් වල capital නෙමෙයි ලිව්වේ අකුර. ඊළඟට Indian Ocean නේ මෙහි තියෙන්නේ. right. අපි ඒකත් ලියමු. හොඳට අහගන්න ගැටලු තියෙනවා ඊට පස්සේ අහන්න දෙන්න. දැන් ඔන්න Indian Ocean එකනේ. ඉන්දියන් සාගරය. right. ඊළඟට මේ හුලං එන්නේ කොහෙන්ද නම් මේ north east monsoonal winds එන්නේ පුතේ මේ Bay of Bengal හරහා. මේ බෙන්ගාල බොක්ක හරහා තියෙන ප්‍රදේශයෙන් තමයි මේ මෝසම් සුළං එන්නේ අපේ රටට. මේ we are a tiny island නේ. අපි පුංචි දූපතක් නේ. ඒ නිසා දැන් අනික අපිට තව එකක් තමයි මේ winds වලින් එන බලපෑම. monsoonal winds වලින් වෙන බලපෑම. මේකෙදී ප්‍රශ්නේ වල තියෙන මම උත්තර දෙන්නටක් ගාලා. මේකෙදි පුතේ වැස්ස ලැබෙනවා. දැන් Bay of Bengal වලින් තමයි හුලං එන්නේ මේ north east monsoon කියන්නේ. ඊශාන දිග මෝසම. ලංකාවේ ඊශාන පැත්තට වැස්ස එන්නේ. මේ ඊශාන දිගින් තමයි වර්ෂාව ලැබෙන්නේ. හතර මේ උතුරු ප්‍රදේශය ඔය මේවට නේ වැස්ස ලැබෙන්නේ ඒකෙන්. සහ dry zone වීලි කලාපේ අනුරාධපුර පැත්ත මේ පැත්තට වැස්ස ලැබෙන්නේ north east monsoon වලින්. ඊට south west එකෙන් ඒ කියන්නේ නිරිත දිග මෝසමෙන් සුළං ලැබෙනවා මෙන්න මේ කලාපවල මේ කොළඹ ගම්පහ කළුතර මේ රත්නපුර කේගෝල් මේ ගෝල් මේ පැත්තට. හරි ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් wet zone එකට. ඒතර ඔය වගේ වර්ෂාව ලැබෙනවා. දැන් මේ south west monsoon කොහෙන්ද එන්නේ? අර Indian Ocean එකෙන්මයි නේ. ඉන්දියන් සාගරයෙන්ම තමයි මේ හුලං එන්නේ. එතකොට මේකේ ඔයාලා හිතේ නැද්ද මේ what is the most powerful one? මොකද්ද ගොඩක් ශක්තිමත්ම නැත්නම් very strong winds are coming from මොකෙන්ද එනවා ඇත්තේ? From which direction does the strong winds come from? Yes, can anyone tell me? In which direction does the strong winds are blowing from? In which direction? මොන දිශාවෙන්ද වැඩිපුරම හුලං එනවා ඇත්තේ? yes south west කියලා ආන්සර් එකක් දෙනවා මිනාදී. yes හරියටම හරි. ඔව් මේ south west monsoon වලින් පුතේ ඇයි මේ Indian Ocean එකෙන්ම එන්නේ. ඉන්දියන් සාගරය හරහා හමා එන සුළඟ. ඔන්න ඔයගලට ඉතින් තේරෙනවා ඇති මේ wet zone එක. ඔයගොල්ලෝ අහලා තියෙන wet zone එක ලංකාවේ තෙත් කලාපේ මම වෙන මැප් එකක් දාන්නම්. මේ තෙත් කලාපෙට පුතේ අපි wet zone කියන්නේත් මොකක් නිසාද? because of having high rainfall. වැඩිපුර වැස්ස ලැබෙන හින්දාම තමයි තෙත් කලාපය කියන්නේ. එහෙනම් මේ Indian Ocean එක හරහා හුලං එන්නේ south west monsoon එකෙන්. ඒ කියන්නේ මේ ලංකාවේ මේ බටහිර සහ දකුණු කියන ප්‍රදේශවලට south west. That's why in this region
This region is belong to wet zone. wet zone dry zone කියමක් ෂෙයා කරන්න. මේ ඔන්න ඔය නිසා තමයි පුතේ ලංකාවේ තෙත් කලාපය කියලා ඇයි හොඳට වැස්ස තියෙනවා. But what happened in this in the northeast monsoon it received less rainfall. වැස්ස අඩුයි. ඒක නිසානේ මේ නැගෙනහිර පැත්තට මේ අනුරාධපුර පොළොන්නරුව මේ ටිකට වැස්ස අඩුවෙන් ලැබෙන්නේ සහ ජැෆ්නා. ඔන්න ඔක එක කරුණක්. අපි ඔක ලියා ගන්න ඕනේ. අනිත් එක තමයි මේ ශ්‍රී ලංකාව අයිලන්ඩ් එකක් නේ. We are an island. Therefore the wind blowing from the Indian Ocean. කොහොමත් අපි දූපතක් ඉඳ රට වටේට තියෙන මුහුදනේ. ඒක නිසා මේ මුහුදු හුලං එනවා. ඒක නිසා ලංකාවේ ටෙම්පරේචර් එක අඩු වෙනවා. නේ? උෂ්ණත්වය අඩු වෙලා යනවා මේ නිසා. ඒක එකක්. තව කරුණක් තියෙනවා. ඔන්න ඔය කරුණත් අපි ලියන්න ඕනේ. මොකක් නිසාද? Due to the location of Sri Lanka. අපි island එකක් පුතේ. හිතන්නකෝ අපේට මොකද තියෙන්නේ? ඒක නිසා මේ මුහුදු හුලං එනවා. අපිට මුහුදෙන් මේ සාගරයෙන් එන බලපෑම නිසා අපේ ටෙම්පරේචර් එක ටිකක් අඩු වෙනවා. right? ටෙම්පරේචර් එක ටිකක් අඩු වෙනවා. ඊළඟට හැබැයි තව එකක් තියෙනවා මේ අපි ළඟින්ම කවුද ඉන්නේ? මේ අපි ළඟින්ම ඉන්නේ පුතේ ඉන්දියාවනේ නේ. ඉන්දියාව තමයි අපි ළඟින්ම ඉන්නේ. It is the closest country. අපිට ළඟින් ඉන්නේ ඉන්දියාව. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති India is 60 times larger than Sri Lanka. පුතේ ලංකාව වගේ 60 ගුණයක් විශාලයි ඉන්දියාව. නේ? ලංකාව වගේ 60 ගුණයක්. ඒ කියන්නේ අපේ මේ ලංකාව වගේව 60ක් අරගෙන මේ ඉන්දියාව උඩින් වහන්න පුළුවන්. ඒ වගේ. It's about 60. හරියටම 60ක් කියන එක නෙවෙයි. It's about 60 times larger than Sri Lanka. ලංකාව වගේ 60 ගුණයක් විශාල මේ ලෑන්ඩ් එකක් මේ ළඟ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ නිසා මොකද්ද හේතුව? right? Temperature in the northern part of Sri Lanka is increased. northern part එකේ ලංකාවේ උතුරු ප්‍රදේශයට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි පුතේ. northern part of Sri Lanka experiences high temperature. උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි. මොකද්ද හේතුව? මේ dry winds blowing from Indian subcontinent. තව වචනයක් කිව්ව බලන්න. ඔයගොල්ලෝ අහලා තියෙනවද මේක? ඉන්දියාවට අපි කියනවා දැන් continents කියන වචනේ මම පුතාලට කලින් කිව්වනේ මේ ඉන්දියන් මං කිව්ව subcontinent. ඉන්දියානු උපමහද්වීපය. ඔන්න ඔහොම එකක් කියනවා. දැන් මතකනේ continents ගැන කිව්වා අපි මේ continents කියලා කියන්නේ large land areas on the earth surface. මම මේක තව ඉස්සරහට කතා කරන්න. continent කියන වචනේ. මහද්වීප විශාල දූපත්. අපි වගේ මේ පුංචි දූපත විශාල ප්‍රදේශ. large land areas. ඒවට අපි continents කියලා කියනවා. ඒ කියන්නේ මහද්වීප මහ කියන වචනේ මහද්වීප large කියන වචනේ නේ. එහෙනම් මේ Indian subcontinent කියලා කියනවා. ඉන්දියානු උපමහද්වීපය කියලා කියනවා. ඒ කියන්නේ ඉන්දියානු උපමහද්වීපය කියලා කියනවා. මේකට හේතුව මොකද්ද? අර කන්ටිනෙන්ට් එකක් තරම් නෑ. හැබැයි ඊට වඩා ටිකක් විශාලත්වයෙන් අඩුයි නේද? උපමහද්වීපයක් විදිහට ගන්නවා. ඒ නිසා මොකද තනි රටක් ඒ තරම් විශාලව තියෙන්නේ. දැන් ඔයගලට මේ සිටියම මම මේ ඉන්දියාවේ සිටියම ඇඳලා තියෙනවා. මම මේකේ ස්ක්‍රීන් එකේ ඇඳේ කර්ස් එකකින්. ඒ නිසා පොඩ්ඩක් මෙතන අඩුපාඩු තියෙනවා. හැබැයි මේක හරියම හැඩය නෙවෙයි. නේද? දැන් මේ වීඩියෝ එක බලන අයට හිතෙන්න පුළුවන් මේක මෙන්න මෙහෙම ඇවිල්ලා මේ ටික මෙහෙම එන්න ඕනේ. මොකද මගේ මේ අද මේ මවුස් එක වැඩ නැහැ. මේකේ බැටරි එක නැහැ. මේ තියෙන්නේ අර වයර්ලස් මවුස් එකක්. ඒකේ බැටරි එක වැඩ නැහැ. ඒ නිසා මම මේ ලැප් එකේ මේකින්ම තමයි ඇඳේ මේක. අර අරකින් අඳිනවා වගේ නෙවෙයි. එතකොට හැඩේ පොඩ්ඩක් වෙනස් right. එහෙනම් ඔන්න ඔය කාරණේ තමයි ඉන්දියන් සබ්කොන්ටිනෙන්ට් එක විශාල භූමියක් මේ ළඟ තියෙනකොට මේ පැත්තගෙන dry winds නේ dry winds blows from Indian subcontinent. Reason for this, right? Reason for the increase in the temperature in the northern part. ලංකාවේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි. මොකද ඉන්දියාවට ආසන්නයේ තියෙන මේ ගොඩබිමක් නේ පුතේ large land area එකක් නේ ගොඩබිමක් නේ. ඒතර මේකෙන්
මිනිසු කරන ආර්ථික කටයුතු නේ, there are human activities, industries and all these things, right? සාමාන්‍ය ගොඩබිම රස්නේනේ මිනිසු කරන ආර්ථික වාහනවලනේ විශාල ප්‍රදේශයක්. එතකොට මේ පැත්තෙන් වියලි හුලං තමයි හමාගෙන ඉන්නේ. හැබැයි මේ පැත්තෙන් ඕෂන් ඉන්ෆ්ලුවන්ස් එක නිසා උෂ්ණත්වය වැඩි. හැබැයි අපේ northern part එකේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මොකද it is close to the Indian subcontinent. ඔය කරුණ තුන තේරුණාද? ඔය මං කිව්වේ ක්ලයිමේට් එකට බලපාන විදිහ. ඔය කරුණ ටික පැහැදිලිද කියන්නේ? ගැටලු තියෙනවද දැන් අහන්න. ටෙනුෂ අහලා තිබ්බා what is the meaning of convectional rain කියලා. convectional rain කියලා කියන්නේ සංවහන වර්ෂාව කියන එක. සංවහන වර්ෂාව. ඔය හවසට එහෙම වහින්නේ ගොරව ගොරව. එතන තියෙනවා convectional process සංවහන ක්‍රියාවලිය කියලා එකක් තියෙනවා. බලන්න මේකේ පැහැදිලි නැති තැන් තියෙනවද කියලා පුතේ? අපැහැදිලි තැන් තියෙනවද? Yes. Are there any doubts? Is it clear? පැහැදිලිද ඒක? Yes, teacher. Okay. right. අපි නම් මේ කරුණ ටික ලියා ගමු. මෙන්න මේ ටික මේ. මම මේව ලියන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. මම මේ කියන කරුණ ලිව්වා නම් ඇති ඈ. පළවෙනි කරුණ බලමුකෝ අපි ටෙක්ස්ට් බුක් එකේ කොකට. Due to its location as an island, Sri Lanka is received rainfall throughout the year. And the temperature is moderated as a result of the wind blowing across the Indian Ocean. හොඳට බලන්න කියලා එක තේරෙනවද කියලා මං කියන්න කලින්. බලන්න තේරෙනවද කියලා? ඔව්. බලන්න meaning එක තේරෙනවද කියලා? Due to its location as an island. Due to its location as an island. දූපතක් විදිහට පිහිටීම නිසානේ. දූපතක් ලෙස පිහිටීම නිසා මොකද කියන්නේ? Sri Lanka receive rainfall throughout the year. ලංකාවට පුතේ වර්ෂයේ පුරාම අවුරුද්ද පුරාම වර්ෂාපතනය ලැබෙනවා. අපි දූපතක් ඉන්න මම අර කිව්වේ කරුණ ටික සයික්ලෝන්ස් එහෙම තියෙනවා කියලානේ. අන්න ඒක නිසා මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා මේ සයික්ලෝන් වින්ස් වලින් මොකද තියෙන බලපෑම? අර ඔය හුලං ආවහම සීතල හුලං එනකොට ඒවත් එක මොනවද ජල වාෂ්ප එනවනේ නේ. ඒ ජල වාෂ්ප මොකද වෙන්නේ? ඉහළ ගිහිල්ලා නේ. ඒව කන්ඩෙන්ස් වෙලා ඝනීභවනය වෙලානේ පුතේ වර්ෂාව ඇති වෙන්නේ. හරි? එතකොට එහෙනම් බලන්න. එහෙනම් we receive rainfall throughout the year. අපිට අවුරුද්ද පුරාම වර්ෂාපතනය ලැබෙනවා. ඊළඟට temperature is moderated as a result of the wind blowing across the Indian Ocean. අනිත් එක මොකද්ද? temperature is moderated. moderated කියන අඩු වෙනවනේ. හැබැයි temperature එක ටිකක් අඩු වෙනවලු මොකක් නිසාද? උෂ්ණත්වය අඩු වෙනවලු wind blowing across the Indian Ocean. ඉන්දියන් සාගරය හරහා හමා එන හුලකින්දා උෂ්ණත්වය අඩු වෙනවලු. ඊට අපි ඕක ලියමු එහෙනම් පළවෙනි කරුණ විදියට. ටියුට් එකේ ඕක මම ලියන්නේ නේ. අපි ඕක ලියාගමු. අද ඕවින්දි ජොයින් වෙලා ඉන්නවද නැහනේ? මේ කරුණ ටික ලියන්න තියෙනව නේද? right. ඕකේ එකක්. අනිත් එක තමයි දෙවෙනි එකත් ගම බලමු ඊට පස්සේ කිව්නේ. Increase in the temperature in the northern part of Sri Lanka due to the influence of the dry winds blow from the Indian subcontinent. මම අර කිව්වේ නේ. ඉන්දියන් උපමහද්වීපය හරහා හමාගෙන එන වියලි සුළං නිසා ලංකාවේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි කියන එක. right? Increase in the temperature in the northern part. අනිත් එක occurrence of rainfall due to the influence of monsoon. මෝසම් වල බලපෑම නිසා වර්ෂාව ඇති වෙනවා කියලා. right. අපි එහෙනම් ඕක ලියාගමු. මේ අකීෂා හැම ටියුට් එක print outs ගත්තාද පුතේ? අකීෂා මිනදි print outs ගත්තද? Yes, teacher. okay. right. අපි එහෙනම් ලියමු ටියුට් එකේ.
සෙනුරි ටියුට් එක print out ගන්න පුළුවන් වුණාද සෙනුරි? No teacher. right. පොතේ හරි ලියා ගන්න එක. මම මේ කරුණ අපි කෙටියෙන් ලියමු. පළවෙනි එක ලියන්න පුතේ. by the first one. මේකම ලියන්න නැතුව අපි ලියමු. ලියන්නකො මෙහෙම. හැබැයි මේක මිස් කරන්න කරුණකුත් නෑ නේද due to location. මේ කරුණ ලියාගමු පළවෙනි එක. එකම ලියන්න. මේ කරුණ ලියන්න බලන්න. දැන් මේකේ තියෙන due to its location as an island. අපිට ඕන ඒක අයින් කරලා ලංකාවට වැස්ස ලැබෙනවා අවුරුද්ද පුරාම සහ උෂ්ණත්වය අඩු වෙනවා ඉන්දියන් සාගරය හරහා හමා එන හුලං නිසා. එහෙම ලියන්න පුළුවන්. පළවෙනි කරුණ ලියා ගන්න පුතේ කමක් නැහැ ඒක ලියන්න. ඒක ලියා ගන්න. ඔක මතක තියාගන්නේ කොහොමද? ඔයාගෙන් අහන්න පුළුවන් කොහොමද climate එකට බලපාන්නේ කියලා. ඔයාට කියන්න පුළුවන් කොහොමද? Sri Lanka receive rainfall throughout the year. Sri Lanka receive rainfall. අපි මේ කරුණු දෙකට ලියන්නත් පුළුවන් ඈ. ඔන්න මෙහෙම ගමු. නේ. Sri Lanka receive rainfall throughout the year. ලංකාවට අවුරුදු පුරාම වැස්ස ලැබෙනවා. Temperature is moderated as a result of the wind blowing across the Indian Ocean. එක ලියන්න වෙනවා නේ. අවුරුදු පුරාම වැස්ස ලැබෙනවා සහ උෂ්ණත්වය ටිකක් අඩු වෙනවලු ඉන්දියන් සාගරයෙන් එන හුලං හින්දා. ලියා ගන්න බලන්න කරුණු දෙකට ලියුවත් කමක් නැහැ. Excuse me teacher. ඔව්. Teacher class එක පටන් ගන්නේ මොනවද කරේ මම පරක්කු වෙලා join උනේ. පබ කට එක. නෑ පුතේ මං එහෙමද? නෑ මං මුලදී අර මේ පාඩමේ මුල කොටස් ටික චුට්ටක් කිව්වේ. ලංකාව අයිලන්ඩ් එකක්. අන්න ඒ කොටස් ටික ආයෙ පොඩ්ඩක් කිව්වා ගිය සතිය කරපු ඒවා. teacher homework ටික බැලුවද? නෑ homework එක ඩිස්කස් කරේ නෑ තාම. ඒක ඩිස්කස් කරමු මේ චුට්ට කතා කරලා. Okay teacher. හරි නේද මම මේ ඕවින්දිගේ ගෙදරින් කෝල් කරේ මට මේ ඒ අසනීප වෙලාලු. හිමත් ඉන්නවද අද? හිමත් නෑ නේද? හිමතුත් නෑ. හරි. පුතේ ඊළඟට අපි බලමු මේ second fact එක. Northern part of Sri Lanka has high temperature. ඒක ලියමුද? Northern part of Sri Lanka මම ඒක ලියන්න මේ කරුණ පොඩ්ඩක් කෙටි කරලා වගේ. ලංකාවේ දැන් මේ වාර කරුණු පැහැදිලි කරන ගමන් කියන්නේ
northern part of Sri Lanka. ඔයාගේ මේවා මේ ලියන්න කියලා නම් එන එකක් නැහැ. සමහරවිට හැබැයි ඒක ප්‍රශ්න දෙක එන්න MCQ වලටත් අහයි නැත්නම් northern part of Sri Lanka has එමුලියම අපි has high temperature. ඊළඟ කරඬ ගන්න. ඔහොම ලිව්වත් ඇති ඉතින් ඔන්න northern part of Sri Lanka has high temperature. හේතුව මොකද්ද? අර පිහිටීමයි ඈ. මම අර ඇඳ සිටියම ඔයාලට දෙන්නම් ඇඳ ගන්න. ටීචර් ෆස්ට් සෙන්ටෙන්ස් එක විතරයි නේ තාම ලියන්න කිව්වේ. ඔව් ඊට පස්සේ දැන් මේ දෙවෙනි එක ලියන්න. දැන් මම දාන්නේ දෙවෙනි එක. අබිනු ඉන්නව නේද? සද්දයක්වත් නැහැ අබිනු දැන්. ඒකනේ. You are keeping silent. no? ටීචර් නදන් පාට් කියන ටීචර් නදන් පාට් කියන එක නේද දෙවෙනි එක. ඔව් දෙවෙනි එකට එක ගන්න. Northern part of Sri Lanka has high temperature. හේතුව මොකක්ද? ඒකේ ඔන්න reason එක අපිට ඔන්න හේතුව වෙනම ගන්නත් පුළුවන්. හේතුව dry winds blow from the Indian subcontinent. නැත්නම් dry winds blow from India. මොකක්ද හරි. ඉන්දියාව පැත්තෙන් හමාගෙන ඉන්න dry winds හින්දා. ඔන්නම් වරහන් ඇතුලේ එක දාගන්න. දැන් ඔයාගේ මේකේ කොහොමද බලපාන්නේ කියලා අහුවොත් නේ dry winds from India කියලා දාමු. හේතුව ඔය ඔක්කොම ලියන්න ඕනේ නැහැ. dry winds from India. dry winds from blow from කියලා ලියන්නේ. sorry. dry winds blow හමනවා. blow from India. ඊළඟ fact එකට යමු. අනිත් එක කිව්වේ අනිත් එක ඒකම ලියන්න. occurrence of rainfall due to the influence of monsoon. ඒ කරුණම ලියන්න එකට. third එක මේක ලියන්න third එක. occurrence of monsoon due to the occurrence of rainfall due to the influence of monsoon. පුතාලා එක within bracket ලියා ගන්න. north east සහ ඒකට මතක් වෙන්නේ නේ north east monsoon සහ south west. north east and south west. දිශා දෙකත් ලියා ගන්න. හොඳට මේවා අහගන්න. දැන් මේ කොටස් ඔයාලට ඕන වෙනවා මේ දේවල් ටික. නේ grade 7 වල දැන් අපි ළඟ ඉන්නේ ලබන මාසේ නෙවෙයි අපි December first week වගේ. දැන් ඔයාලගේ මේ syllabus එක කොහොමද තව ඉවරෙන් ළඟයිනේ නේ. අපි grade 7 පටන් ගන්නවා. grade 7 වල පළවෙනි පාඩමෙත් තියෙන්නේ ඒ වගේ the planet earth believe කියලා ඊළඟට location of Sri Lanka නැත්නම් identity of Sri Lanka කියලා ශ්‍රී ලංකාව කියන සම්පූර්ණ පාඩමක් කියන ලංකාව ගැන සියලුම දේවල් නේ. ඒතර මේවා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. හරි නේද? බලන්න කරුණු ටික නිකන් මතක තියාගන්න මොකක්ද? මේක නිකන් මතක තියාගන්න northern part of Sri Lanka has high temperature නේ. ලංකාවේ උත්තර ප්‍රදේශයේ රස්නේ වැඩි. හේතුව මොකක්ද? It is close to the Indian subcontinent. ඉන්දියාව ළඟින් තියෙන හින්දා. අනිත් එක මොකද්ද? Influence of the monsoon. මෝසම් වල බලපෑම. north east and south west කියන එක. අනිත් එක මොකද්ද? We receive rainfall throughout the year. අපිට හොඳ වැස්සක් තියෙන අවුරුද්ද පුරාම. right? හැබැයි temperature එක නේ අපිට වැස්ස ලැබෙනවා. temperature එක තව ටිකක් අඩු වෙනවා මොකක් නිසාද? wind blowing across the Indian Ocean. ඉන්දියන් සාගරයෙන් හමාගෙන එන හුළඟ නිසා. ඔන්න ඔය කරුණු තුන. හරි නේද පුතේ? ඊළඟට 10 වෙලාවනේ. මේ බලමු අපි how the location of Sri Lanka influence the economy.
කොහොමද ඉකොනොමි එකට බලපාන්නේ? ඉකොනොමි කියන්නේ ආර්ථිකය. අපි දිගටම මේ ඉකොනොමිකල් ඇක්ටිවිටීස් එහෙම කතා කරානේ නේද? ඉකොනොමිකල් ඇක්ටිවිටීස් කියන්නේ ආර්ථික කටයුතු වෙනම ආර්ථිකය කියන එක නේ. අර සෙක්ටර්ස් තුනක් එහෙම කතා කරේ අපි ඇග්‍රිකල්චර් නේ ඉන්ඩස්ට්‍රි සර්විසස් කියලා. right. එහෙනම් බලමු කොහොමද මේ ආර්ථිකයට බලපාන්නේ කියලා. අන්න එතනදී අපිට පළවෙනි ෆැක්ට් එක බලන්න. පුතේ අර කරුණු තුන ලියලා ඇති කියලා හිතනවා දැන්. පළවෙනි ෆැක්ට් එක බලන්න. Development as a center in the east-west naval route since ancient time. අතීතයේ ඉඳලා දියුණු වෙළඳාමක් තිබුණා කියලා. ඒකේ තියෙනවා මේ as a center of east and west මේ පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට. පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට තිබුණා ලංකාව. නේ? පැරණි කාලේ ඉඳලා. පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට. එතකොට the ships දැන් අර naval routes වලින් නේ ships coming from the west and the east then both are went across Sri Lanka ලංකාව හා ඉන්දියන් සාගරයේ හරහා යනකොට ලංකාව පුංචි දූපතක් ඇතරදී නේ හරි වැදගත් වුණා ඒ පිහිටීම. ඊළඟ එක importance of the harbours of Sri Lanka in international trade. මෙන්න අන්තර්ජාතික වෙළඳාමේදී ලංකාවේ වරායන් වල වැදගත්කම. ඔතනදී වැදගත්ම දෙයක් තමයි ලංකාවේ තියෙන ට්‍රින්කොමලි හාබ් එක. ට්‍රින්කොමලි. It is one of the large natural harbour. Trincomalee. Trincomalee harbour වගේ natural harbours තියෙනවා ලංකාවේ. ස්වාභාවික වරායන්. ඔයගොල්ලන්ට සිටියේ මේ මතකද ත්‍රිකුණාමලයේ තියෙන තැන? ට්‍රින්කෝ මතකයි නේද? කොහොමද ලොකේෂන් එක? මේ ලාර්ජ් එකක් නේ අර එතන තියෙන ලොකු බේ එකක් තියෙන්නේ නේ. ත්‍රිකුණාමල බොක්ක විශාල ප්‍රදේශයක් නේ. ගොඩබිම් පැත්තට ලොකු අර කටක් ඇරිලා වගේ නේද? කොයි වගේද නිකන්. මතකද සිටියේමක දැන් අර මේ මේවා ලියන්න ඕනේද? ඔව් පුතේ ඔතන ලියන්න බෙන්නේ මේ වගේ ලොකු ප්‍රදේශයක් නේ ට්‍රින්කෝ නේ. මේ තියෙන බේ එකක් නේ කටක් ඇරිලා වගේ ඔය. ලංකාවේ සිටියේමක ට්‍රින්කෝ බලන්න මතක තියාගන්න. මේ සිටියේමක බලන්න නේ. ඒ වගේ අන්තර්ජාතික වෙළඳාමේදී වැදගත් වෙන වරායන් පැවතීම. පුතේ ඔක නම් මම ටියුට් එකේ දාලා තියෙනවා. ඔය ටික ලියන්න එපා. ඊළඟට development of the tourist industry due to the location of attractive places. So we are very tiny island, very beautiful and most scenic places are here. සංචාරකයන්ට ආකර්ෂණීය ස්ථාන attractive places. Attractive places are there. සංචාරක ආකර්ෂණීය ස්ථාන පිහිටා තිබීම. මෙතනදී ඔයගලන්ට attractive places කිව්වහම පුතේ අපි දන්නවා ඕක දැන් natural places උත් තියෙනවානේ. මිනිස්සු නිර්මාණය කරපු ඒවාත් තියෙනවා man made features. ඔය ඒ කියන්නේ cultural features කියලා කියනවා අපි ඒවට. නේද? ස්තූපස් ඔය තියෙන religious buildings ඒවා. ඒ වගේම හරිම ලස්සන නේද? We have a most scenic beach. ලස්සන මුහුදු තීරයක් තියෙනවා and waterfalls and there are so many attractive places and they cause to develop the tourist industry. Tourist industry කියන්නේ සංචාරක කර්මාන්තය. ඔන්න ඒක තේරුම ලියා ගන්න සංචාරක කර්මාන්තය. ඔක ටියුට් එකේ තියෙනවා. සංචාරක කර්මාන්තය දියුණුවයි. Many local and foreign tourists visit Sri Lanka. And next one, emergence of a new economic pattern. Emergence කියන්නේ ඇති වෙනවා, බිහි වෙනවා. Emergence of new economic pattern. Economic pattern. නව ආර්ථික රටාවක් ඇති වුණා කියන එක. නව ආර්ථික රටාවක් ඇති වුණා කියන මොකක් නිසාද? With the arrival of Western nations. මම එක කියලා දෙන්නම්. Western nations කියන්නේ බටහිර ජාති. එතකොට ලංකාවට ආව බටහිර ජාතීන් නිසා නව ආර්ථික රටාවක් බිහි වුණා කියන එක. හරි. බලන්න ඔය ටික ටියුට් එකේ තියෙනවානේ. මම කියන්නම්.
දැන් අපි කියවනේ අර Asian trade නැත්නම් East and West trade වල ලංකාව වැදගත් වුණා කියලා. ඒ කොහොමද? මම බෝඩ් එක ෂෙයා කරනවා පොඩ්ඩක් ඉන්න. මේකෙදි ලංකාව වැදගත් වුණා කියවන්නේ එතකොට විවිධ රටවල් ලංකාව ගැන අවධානය යොමු කළා. විවිධ රටවල් ලංකාව ගැන අවධානය යොමු කළා. 1505 දී ලංකාවට එනවා පෘතුගීසින් පෝර්තුගීස්ලා. මම මේක කියන්නේ මේ ඉතිහාසෙට ඔයාලට මේක වැදගත් වෙනවා. ඉතිහාසෙට මේ කොටස වැදගත් වෙනවා. පෝර්තුගීස්. ඒ කියන්නේ පෘතුගාලයෙන් කට්ටිය. එයාගේ ඒගොල්ලන්ගේ මදර් කන්ට්‍රි එක කොහෙද? පෝර්චුගාල්. පෘතුගාලය. පෝර්තුගීස්ලා ලංකාවට එනවා. ඔයගොල්ලෝ අහලා ඇති. මේ ඉස්ලාමෙන් ඉන්දියාවට. මේ මගේ ස්ක්‍රීන් එක පේනවද පුතේ ඔයාලට? Can you see the screen? Yes, teacher. Okay. මේකෙත් ඉස්ලාමෙන් ඔය 1948 වලදී වස්කෝ ද ගාමා ඉන්දියාවට එනවා ඉන්දියාවට එනවා. ඔමෙල ඊට පස්සේ ලංකාවට එනවා මේ ලොරෙන්සෝ ද අල්මේදා කියලා නේද පෘතුගීසි නාවිකයෙක් සහ ඒ නාවිකයාගේ ආචාව කුණාටුවකට අහු වෙලා තමයි ලංකාවට ගාලුවරාවට ඇවිල්ලා ගොඩ බහින්නේ. ඇවිල්ලා බලනවා පොළොව එහෙම හරි මේ වෙරළ කොයි වගේද කියලා බලනවා නේ. එතකොට පෘතුගීසීන් ලංකාවට එනවා. ඊට පස්සේ ආයෙ එනවා ලංකාවට පෘතුගීසින් එනවා ඊළඟට 1602 දී ඉන්නේ හැබැයි අපි අවුරුදු ගන්න 1658 දී ලංකාව යටත් කර ගන්නවා ලංකාවේ මුහුදු ප්‍රදේශය යටත් කර ගන්නවා ඩච් people ඩච් කියලා කියන්නේ ලන්දේසි එයාලගේ මව් රට තමයි දැන් ඔය හොලන්ඩ් කියලා කියන්නේ ඕලන්දේ හොලන්ඩ් කියලා කියන්නේ නෙදර්ලන්ඩ් කියලා කියනවා එයාලගේ රටට Netherlands. දැන් මේගොල්ලෝ ලංකාවට ආවට they were in the coastal areas. හරි? පුතේ මේගොල්ලෝ ඉන්නේ coastal areas වල. ඒ කියන්නේ මේ මාව පේනව නේද මගේ ස්ක්‍රීන් එක නැද්ද? ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ටීචර්. පේන්නේ නැහැ නේ මාව විතරයි පේන්නේ. ඔව් දැන් හරි මගේ ළඟින් ටච් වෙන එක. හරි? ඕකේ නේ. ස්ක්‍රීන් එක තිය මේක පින් කරලා තියාගන්නකො මේ ඕකේ නේ හරි ඔව් මට මෙතනින් අර ටච් වුණා පෝස් කියන එක try මේගොල්ලෝ දෙගොල්ලම ලංකාවට ආවට they only in the coastal areas මේගොල්ලෝ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල හිටියේ they wanted to come Sri Lanka and they paid their attention on Sri Lanka especially right පුතේ වැඩිපුරම මේගොල්ලෝ අවධානය යොමු කරේ නිසා මේකට ඕනුනේ ලංකාවේ තිබ්බ spices මේ ආවහම කිව්වා ඒගොල්ලෝ පෙරදිගට ආවහම මේ පෘතුගීසින් කියලා තිබ්බා අපි අපි කුළුබඩු සහ නේද අපි කුළුබඩු සහ මේ ක්‍රිස්තියානිකාරයන් හොයාගෙන ආවා කියලා ක්‍රිස්තියානි මේගොල්ලන්ගේ ආගම ඒ කියන්නේ එයාලට ඕන වුණා ආගම ප්‍රචාරය කරන්න එයාලගේ ආගම ප්‍රචාරය කරන්න ඕන වුණා මොකද ඒගොල්ලන්ට මීට ඒ කාලෙට කලින් ඔය මේ ඉස්ලාම් ආගම සහ ඉස්ලාම් ආගමේ අයයි ඊළඟට ක්‍රිස්තියානි ආගමේ අය අතර තිබුණ ගැටුම් වගේක් ඇති වුණා. මැඩම් ඔයා මියුට් වුණා. මැඩම් ඔයා මියුට්. දැන් හරි. මේගොල්ලෝ ලංකාවට ආවහම මේගොල්ලෝ මේ ප්‍රදිගට ආවහම කිව්වා මං කිව්වේ ක්‍රිස්තියානීන් සහ කුළුබඩු ස්පයිසස් හොයාගෙන තමයි ආවේ කියලා. එතකොට මේගොල්ලෝ ලංකාවට මේ ප්‍රදේශවල පෙරදිගට ඇවිල්ලා තියෙන මොනවටද? එයාලට වුණා propagate religion. උතේ එයාලගේ ආගම ප්‍රචාරය කරන්න ඕන වුණා ක්‍රිස්තියානි ආගම. අනිත් එක තමයි ඒගොල්ලන්ට ඕන spices. මේ ඒ කියන්නේ මේ කාලේ දැන් අර
ලංකාවේ කුළුබඩු වලට ලොකු ඉල්ලුමක් තිබුණා. සිනමන් වගේනේ කුළුබඩු වලට ලොකු ඉල්ලුමක් තිබුණා. එතකොට දැන් අර මං කිව්වේ මේ ආගම් අතර මේක පොඩි ඉතිහාස කතාවක් අහගන්න. දැන් මේ යාලට ඇයි ආගම ප්‍රචාරය කරන්න ඕනුනේ? ඔන්න ඒකත් අහගන්න ඒකත් කියන්නම් මම. 10:06 පොඩි වෙලාවක් ගමු. නේ why they needed to propagate their religion. ඉතින් ඇයි යාලට ආගම ප්‍රචාරය කරන්න ඕනුනේ? මේ සියවස් ගානකට කලින් ඇති වුණා. ඒ කියන්නේ ඔය 9 වෙනි 10 වෙනි 11 වෙනි සියවස් කාලවල කුරුස යුද්ධ කියලා. කුරුස යුද්ධ ඒකට ඉංග්‍රීසි වලින් කියන දැන් ඔය සිලබස් එකේ කලින් ඉස්සර තිබුණේ ඔයාලට හිස්ටරිත් ඉංග්‍රීසි මීඩියම් තිබ්බේ. හරි ක්‍රූසයිඩ්ස් කියලා කියනවා. කුරුස යුද්ධ. මේ කුරුස යුද්ධ ඇති වුණේ කාතරද? ක්‍රිස්ටියන්ස්ලායි. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමේ අයයි ක්‍රිස්ටියන්ස්ලායි Christians and Islam. Islamics. මේ ඉස්ලාම් අයයි ක්‍රිස්තියානි ආගමේ අතර තමයි ඔය ගැටුම් ඇති වුනේ. හරි? මොකද උනේ සියවස් ගානක් ඕවා තිබුණා. ඕවා තිබ්බට පස්සේ අන්තිමට වුණා අන්තිමට මොකක්ද උනේ? මේකෙන් දිනුවේ කවුද? ඉස්ලාම් අය. මේක වින් කළේ කවුද? ඉස්ලාම් ජාතිකයෝ. ඒකෙන් මොකද උනේ? ඔය ඒ කාලේ තිබුණ අර ඔයාලා සිතියමේ දැක්කනේ ඉස්තාන්බූල් කියන එකනේ. ඉස්තාන්බූල් එහෙම නැත්නම් ඒකට ඉස්සර කිව්වා කොන්ස්ටාන්තිනෝපල් කියලා. මේ කොන්ස්ටාන්තිනෝපල් කැප්චර් කරනවා ඉස්ලාම් අය. ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයෝ. මුස්ලිම් ජාතිකයෝ මේකෙන් දිනනවා. ඒතකොට ඒගොල්ලෝ ඒ කොන්ස්ටාන්තිනෝපලේ අල්ල ගන්නවා. තුර්කිවරුන් ඉස්ලාම් අය. ඒ කොන්ස්ටාන්තිනෝපල් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? පෙරාපර දෙදිග වෙළඳාමේදී ඉංග්‍රීසින්ට අවශ්‍ය වෙච්ච භාණ්ඩ එහෙම දෙන්නේ නැහැ කලට වෙලාවට. මේක මං සිතියමෙන් පෙන්වනවා නම් උගලට ලේසි වගේනේ. මේ පුතේ ආයෙ මාව පෙන්නද ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? පේනවනේ. පේනවනේ. අනේ රයිට්. ඉතින් එයාලට මොකද වුනේ? ඔව්. දැන් ක්‍රිස්ටියන්ස්ලා කියන්නේ දැන් යුරෝපියන් රටවල් වලනේ හිටියේ. යුරෝපා රටවල් වලනේ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙච්ච ස්පයිසස් එහෙම කලට වෙලාවට හම්බුන්නේ නැහැ. කලට වෙලාවට කුළුබඩු කලට වෙලාවට හම්බුනේ. ඊට පස්සේ ලොකු බදු අය කරන්න ඕන. බද්දක් අය කළා. බදු ගෙවන්න උනා. අන්න ඒ වගේ කරුණු හින්දා දැන් මේ ක්‍රිස්තියානින්ට ඕන වුණා අපිත් එනවා පෙරදිගට. දැන් ඒ කාලේ පෙරදිග වෙළඳාමේ බලය අල්ලගෙන හිටියේ මුස්ලිම්වරු. පෙරදිග රටවල් වල මේ තිබුණු වෙළඳාමේ බලය අල්ලගෙන හිටියේ මුස්ලිම්වරු. මුස්ලිම්වරු ඉස්සෙල්ලාම වෙළඳාමට දක්ෂ සහ වෙළඳාම කරපු ජාතියක් නේ. දැන් අපේ රටවල් වලට ලංකාවට එම මුස්ලිම්වරු වෙන්නේ වෙළඳාමත් එක්ක. වෙළෙන්දු විදියට. ඇවිල්ලා තමයි ලංකාවේ පදිංචි වෙන්නේ. හරි? එතකොට මේ ඔය කාලෙත් තමයි වෙළඳාමේ ආධිපත්‍ය තිබුණේ මුස්ලිම්වරුන්ට. ඉතින් ක්‍රිස්තියානියට ඕන වුණා, ඒ කියන්නේ යුරෝපියන්ට ඕන වුණා මේ වෙළඳාමේ ආධිපත්‍ය ලබා ගන්න. ඒ නිසා ඒගොල්ලෝ හිතුවා මේ වැඩි මිලක් දීලා මෙච්චර මේ බදු අය කරලා බද්දක් ගෙවලා මේ කුළුබඩු ලබා ගන්න අපිත් එනවා කියලා හිතුවා පෙරදිගට. අපිත් පෙරදිගට එනවා කියලා හිතුවා. ඊට පස්සේ තමයි අර විදිහට ඒකට රජවරු උදව් කරා. මේ නාවික ශක්තිය තියෙන ඔය පෘතුගාල එහෙම හිටියා නාවික හෙන්රි කියලා රජ කෙනෙක්. නේ නාවික හෙන්රි කියලාත් එයාට කිව්වා. එතකොට ඔය නාවික ගමන් වලට රජවරු පවා උදව් කළා. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමෙන් රටවල් හොයාගෙන ওই විදිහට ඔය ඉතිහාසයේ ওই කතා දෙන්නේ. ඊට පස්සේ තමයි පෙරදිග රටවල් වලට එන්නේ. ඇවිල්ලා ඒගොල්ලන්ගේ බලය අල්ල ගන්න. කොහොම හරි දැන් ලංකාවට ඉස්සලාම ආවේ එතකොට මේ පෘතුගීසීන් නේ. පෘතුගීසින් ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ හිටියේ හැබැයි they could capture only the coastal areas. ඒකල අපේ රටේ රජවරු හිටියනේ නේ. දැන් ලංකාවට පෘතුගීසින් එනකොට 1505 කාලෙදී අපේ රටේ ඔය කෝට්ටේ රාජධානියේම රජවරු ගැන කියනවා. නේ. එතකොට පුතේ කෝට්ටේ පරාක්‍රම බහු රජ එහෙම හිටියේ. එහෙනම් එයාලා හිටියේ ඒගොල්ලන් අල්ලගන්න පුළුවන් උනේ coastal areas විතරයි. coastal areas. මේ ඩච්ලටත් එහෙමයි. ඒතර පෘතුගීසින් කාලේ සටන් එහෙම තිබ්බා ගොඩක්. රන්දෙනි වල සටන එහෙම කියලා මුල් එරියාව නේ. එහෙම බලන සටන කියලා සටන් තිබ්බා. ඩච්ලා නම් ටිකක් කපටි ඒගොල්ලෝ සටන් කරේ නෑ. මම ඉතිහාස පාඩම මෙතන කියලා දෙන්නේ මේ අර වෙළඳාම ගැන කියන්නේ. මේගොල්ලෝ නම් සටන් කරන්නේ මේගොල්ලෝ හිතුව රජුරුවත් එක්ක හොඳට ඉන්නවා මිත්‍රශීලීව කියලා. දැන් මෙයාලට ඕනුනේ මොකද්ද? ඒගොල්ලන්ට ඕනුනේ ලංකාවේ තිබු ස්පයිසස් නේ. කුරුදු සහ අනෙකුත් මේ වටිනා වෙළඳ ද්‍රව්‍ය. හරි.
මුතු මැණික් නේ ඒ වගේ දේවල් ඕන වුණා. නේද? අලි ඇතුන්, මුතු මැණික් ඒ වගේ වටින ಜಾති සහ කුළු බඩු. ඕවට තමයි ඉල්ලුම තිබුණේ. හරි? දැන් මුල්ම කාලේ තමයි ඔය ඉල්ලුවේ පස්සේ ස්පයිසස් ගොඩක් ඈ. ඊට පස්සේ දැන් ওই කාලේ වෙළඳාම තිබ්බේ රජුනේ දැන් අපේ රටේ තිබ්බේ අර ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් ඒ කියන්නේ අපි කියනවා ඒකට self sufficient economic system කියලා. කෘෂි කර්මාන්තයේ තිබුණා වගා කරගෙන එහෙම තමයි ලංකාවේ තිබුණේ. රජවරුන් ඔය වැව් හදලා ඒ විදිහටනේ අපේ ආර්ථිකය තිබ්බේ. මෙයාලට වෙළඳාම් මේගොල්ලන් කවදම ඔන්න වෙළඳාම් කටයුතු පටන් ගත්තේ. ඉතින් ඔකට රජවරුන්ගේ බාධාවල් එනවානේ. සටන් තියෙනවා. ඔහොම කාලයක් දීලා දැන් ටික ටික මොකදනේ වෙළඳ රටාව ඔන්න ලංකාවේ වෙනස් වෙන්න පටන් ගත්තා. හරි. අනිත් එක තමයි අපේ රටේ මේ කාලේ දැන් ඔය කෝට්ටේ රාජධානිය වගේ එහෙම තියෙනකොට කෝට්ටේ කියන්නේ ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය. ඔය රාජධානිය එහෙම වෙනකොට වෙළඳාම ටිකක් දියුණු වෙනවා. මොකද ඉස්සර අර අනුරාධපුර පොළොන්නරුවේ වගේ ඉන්නකොට නම් මේ විවගාව එහෙමනේ ගොඩක් තිබුණේ. ඒ කියන්නේ වියලි කලාපේනේ. හැබැයි ටික ටික අර තෙත් කලාපයට ආවට පස්සේ භෝග වර්ග වෙනස් වෙනවා නේ. ඔය පුවක් එන සාදික ඔය වගේ ඒවා හැම මේ අපේ වෙළඳ රටාවත් වෙනස් වෙලා තිබ්බේ වෙළඳාම මෙහෙම වෙනස් වුණා. හරි. ඒතර මේක උනේ දැන් ලංකාවේ ඒ තිබ්බ වෙළඳ රටාව වෙනස් වෙලා ඊට පස්සේ ආනයන පටන් ගන්නවානේ. ආනයන මේ විදේශ වෙළඳාම් ඕවා ඔක්කොම ඇති වෙනවා මේ ලංකාවට පෘතුගීසින් ලන්දේසින් ආවට පස්සේ. කොහොමම තමයි ක්‍රමක්‍රමයෙන් ලංකාවේ ওই වෙළඳාම් සහ ওই කටයුතු ව්‍යාප්ත වෙන්නේ. හරි. ඊට පස්සේ 1796 දෙනවා ලංකාවට බ්‍රිතාන්‍ය ජාතිකයන්. බ්‍රිටිෂ්ලා. කියන්නේ ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි people බ්‍රිටිෂ්. බ්‍රිටිෂ්ලා එනවා. මේගොල්ලෝ මොකද කරන්නේ? ඔන්න කෝස්ටල් ඒරියාස් උත් අල්ල ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වුණා කැප්චර් කරන්න 1815 දී ලංකාවේ උඩරට රාජධානියත් එක්ක මේව ඔයාලට වෙනම ඉතිහාස පාඩම් වල තියෙනවා. They could capture the Kandyan kingdom too. පුතේ එයාලා එහෙම අල්ලගත්තා. දැන් එතකොට මේ ඊට පස්සේ ඔය වතු ආර්ථිකය පටන් ගත්තේ ලංකාවේ. ඉන්දියන් Kandyan kingdom එකත් capture කළා බ්‍රිතාන්‍යයන් ලංකාවම අල්ල ගන්නවා. හරි. ශ්‍රී ලංකා අපි කියනවා ලංකාව කොලනියක් බවට පත් වුණා කියලා. We became a colony. colony කියලා කියන්නේ අපි යටත් විජිතයක්. colony එකක්. colony කියලා කියනවා. නැත්නම් colonial period කියලා කියන මේ කාලේ යටත් විජිත සමය කියලා. colonial period එක. ඔය විදිහට. හරි. colony එකක් වුණා. colony කියන වචනේ අහලා තියෙනවද? colony කියන වචනේ? යටත් විජිතයක් බවට පත් වුණා අපි. ඒ කියන්නේ we completely and our country is completely captured by the British. බ්‍රිතාන්‍යයන් සම්පූර්ණයෙන් අපේ රට අල්ලගත්තා. එතකොට ආයෙම යාළගේ ඔන්න ඒගොල්ලන්ට ඕනුනේ ස්පයිසස් උත් හරි. හැබැයි යාළට ඕනුනේ ලංකාවේ මේ අයිති කරගත්තට පස්සේ වගා කරන්න. මොනවද වගා කරන්න ඕනුනේ? ඒගොල්ලෝ වගා කරේ ටී නේ කොකනට් ඒවා. ඔන්න දෙක ලොකු පාඩමක් පුතේ. ඔක මේ කොටස් ගොඩාක් තියෙනවා කතා කරන්න. දැන් මම කියන්නේ ගියොත් ඔක්කොම මට කියවෙනවා. ඒක නිසා මතක තියාගන්න දැන් මෙන්න මේ ජාතින් ආවට පස්සේ තමයි අපේ රටේ වෙළඳාම ඇති වුනේ. පෝර්තුගීස් ඩච් වෙළඳාම ඇති වුණා කියන්නේ අර තිබුණු ආර්ථිකය වෙනස් වෙනවා. ඕකේ තිබ්බේ ඉකොනොමික් පැටර්න් එක වෙනස් වුණා කියලා. ඉස්සර තිබුණේ self sufficient economic system එකක්. ඒ කියන්නේ ස්වයං පෝෂිත ආර්ථික රටාවක් අපි වගාව කරා. ඊළඟට අනෙකුත් භෝග වගා කරා අපිට අවශ්‍ය ඒවා. එහෙම ආර්ථිකයක් තමයි තිබුණේ. හැබැයි මේ පෘතුගීසින් ලන්දේසින් ආවට පස්සේ වෙළඳාම දියුණු වුණා. එයාලට ඕනුනේ අපේ මේ වගාව දියුණු කර එහෙම අවශ්‍ය වුණේ නැහැ. හරි? ඒගොල්ලන්ට ඕනේ අපේ රටේ තිබ්බ වෙළඳ ද්‍රව්‍ය ගන්න. එතකොට වෙළඳාම එහෙනම් එතකොට අර තිබුණු මේ ආර්ථික රටාව නේද? ආර්ථික රටාව වෙනස්. ඒකයි ඔතන තිබ්බේ new economic pattern එකක් ඇති වුණා කියලා due to the arrival of western nation. පුතේ බටහිර ජාතීන් කිව්වහම ඔන්න ඔය ජාතීන් තුනම කතා කරන්න වෙනවා. ඔක ඉතිහාස පාඩමක්. මම ඔක ටිකක් කියලා දුන්නේ නිකන් ඔයාලට හිතෙනවනේ කොහොමද ආර්ථිකය වෙනස් වුනේ කියලා. ඒකයි ඔය විස්තර ටික ඔක්කොම කියලා දුන්නේ. එහෙනම් ඒක බලන්න මෙතන. දැන් අපි බලමු මේ දැන් ඔයාලගේ ටියුට් එක පොඩ්ඩක් බලන්න. ටියුට් එක බලන්න. ටියුට් එක බලන්න. සිවික්ස් කරන්නත් ඕනේ නේද?
10 16යි. දැන් මේ වගේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න මගෙන් ඈ. තේරුම් නැති තැන් තියෙනවා නම් අහන්න පුතේ. අපැහැදිලි තැන් තියෙනවා නම් අහන්න. මම ඔය කතා කරේ අර එක කරුණක්. මොකද ඔය කියලා දෙනකොට පුතේ ඔය ටික මග ඇර කියන්න බෑ. ඉතින් මේ කොහොමද බලපෑවේ කියන එක තියෙනවනේ. එතකොට ඔක පැහැදිලි කරන්නම වෙනවා. හරි? එහෙනම් emergence of මෙන්න මේ ටික මම කිව්වේ. බලන්න. ගැටලු තියෙනවා නම් අහන්න. If you have any doubts you can ask. Emergence of new economic pattern with the arrival of Western nation. Western nation කියවම අර ඔන්න ඔතන within bracket ලියා ගන්න ඔයාලා. පුතේ ඕන කරුණු ලියා ගන්න ටියුට් එකේ. ඕන වචන තියෙනවා ඕන දේවල් ඔයගොල්ලෝ ලියා ගන්න. අපි අර ජාතීන් තුනම ලියා ගමු දෙන්නනේ. වරහන් ඇතුළේ ඉඳ තියෙන විදිහට බලලා ලියන්න එතකොට. Portuguese, Dutch, Landesin and British. Portuguese, Dutch and British කියලා ලියා ගන්න. මේගොල්ලෝ ලංකාවට ආවට පස්සේ තමයි අපේ තිබුණු වෙළඳාම වෙනස් වෙලා ගියේ. ඔක ඉතිහාසය නම් සම්පූර්ණ පාඩමක්. හරිද පුතේ? ඊළඟට බලන්න මේ ගමම තියෙන කල්චර් කියන එක. අපේ සංස්කෘතියට කොහොමද බලපාලා තියෙන්නේ? කල්චර් කියන්නේ අපේ ආගමනේ. මේ දේවල්ට කොහොමද බලපාලා තියෙන්නේ? බලමු මේක. එකක් මොකද්ද? Presence of various languages. ඉතින් විවිධ භාෂාවන් අපිට ලැබුණා. විවිධ භාෂාවන් අපිට ලැබුණා. මේ ඔක්කොම පිහිටීම නිසානේ දැන් අපි කිව්වේ. නේ? විවිධ ජාතීන් ලංකාවට එනවා. ඒතර පිහිටීම නිසා. Presence of various languages, religions and ethnic groups due to the mixture of different groups of people. For example, India and Arabian. ඉතින් ඉන්දියාවෙන් ආව මිනිස්සුනේ. ඒක නිසා දැන් ওই දෙමළ ජාතිය ලංකාවට ඇති වෙනවා. Tamil people ඒක නිසා හින්දු ආගම, එයාලගේ භාෂාවන්, ඒගොල්ලන්ගේ ජන සිරිත්විරිතෝ අපේ සංස්කෘතියට එකතු වෙනවා. උන්ට ඇරබියා කියලා කියන්නේ ඇරබියා වලින් ආව කවුද? මුස්ලිම්ස්ලානේ. එතන ඉස්ලාම් ආගම, ඒ සිරිත්විරිත ඔය දේවල්. ඊට පස්සේ අපි දැන් වෙස්ටර්න් නේෂන්ස් වලට ආවනේ. ඒ ආව නිසා ලංකාවේ ඉංග්‍රීසි භාෂාව නේ ඒ බටහිර ක්‍රම නේද ඇඳුම් පැනඳුම් ඔය දේවල් ලංකාවට ඇති වුණා. ඊළඟට with the arrival of Western nation various cultural features of them added to the country, to the society. ඔය ඇඳුම් නේ දැන් ඔය අම්දින frocks වගේ frocks trousers නේ ඔය බටහිර ජාතීන්ගෙන් ආවේ. ඔය gown නේද coats ඊළඟ ඔය boots දාන ඒවා නේ ඔය වගේ ඒ වගේ විවිධ සංස්කෘතික දේවල් කබා මේ වෙස්ටර්න් නේෂන්ස්ලා ඒගොල්ලන්ගේ රටවල් වලින් ආවම ලංකාවේ තිබ්බ දේශගුණයට ඒගොල්ලන්ට මුහුණ දෙන්න බෑනේ. ඒක නිසා තමයි මේ වගේ ඇඳුම් ඇඳේ. දැන් අපිත් ඉතින් ඒවා අඳිනවානේ. බලන්න ඔය ඔය ටික තේරෙනවද පුතේ? බලන්න හරිද කියලා. හරිද බලන්න පැහැදිලිද? ඒ ටික මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ ඉක්මනට මගේ.
මේ ටිකේ ගැටලු තියෙනවද අපි 10 20යි. ඒක නිසා දැන් අර coat, tie, t-shirt, denim, ඔව්. හරි දැන් අපි ගැටලු තියෙනවා අහන්න මේ අපි දැන් පුතේ අර හෝම්වර්ක් එක කතා කරමුද හෝම්වර්ක් එක මොකද්ද මම දුන්නේ ඔයාලට ටීචර් මේ ඩිස්කෂන් එක ලියන්නයි මේ අය සිවික්ස් එකේ අර ටියුට් එකේ පුරවන්නයි අර ටික. හරි ජෝග්‍රෆි වල මොනවද දුන්නේ ටීචර් මේ ලියන්න කියලා අර example මේ a situation where you meet a close friend of your after a long time අන්න ඒ වගේ නේ ලියන්න. ඒක පුතේ ඒක සිවික් වලනේ දුන්නේ මං අහන්නේ ජෝග්‍රෆි වල මොකද්ද දුන්නේ ටීචර් ජෝග්‍රෆි දුන්නේ නැහනේ. හරි ජෝග්‍රෆි දුන්නේ ජෝග්‍රෆි වල ඔයගොල්ලෝ අර මැප්ස් ටික කම්ප්ලීට් කරලා මේ පොතේ අලව ගන්න සිතියන් ටික ඔව් මැඩම් මං ඒ සතියේ ජොයින් වුණේ මේ මැඩම් මොන මැප්ස්ද එහෙම හදලා අලව ගන්න කිව්වේ පුතේ ඔය ලංකා සිතියන් අර අපි දැන් ඇන්දේ ලංකාව ඇන්දේ ඒක ඔයාලා බලන්න ගෲප් එකේ කට්ටිය ඇඳපේව දාලා තියෙනවා හරි ලංකාවේ පිහිටීම අර ඇරබියන් සී බේ ඔෆ් බෙන්ගාල් ෆෝක් ස්ට්‍රේට් මාක් කරපු සිතියන් ළමයි ඇඳලා දාලා ඇති බලන්න අන්න ඒ කිව්වා ඊට පස්සේ වර්ල්ඩ් මැප් එකක ලංකාවේ පිහිටීම ලකුණු කරන්න කිව්වා වර්ල්ඩ් මැප් එකක ලෝක සිතියමක ඒක නම් ටියුට් එකේ ඉඳ තියෙනවා ටියුට් එකේ ඒක ලකුණු කරා ඕකේ ටීචර් හරි ඊට පස්සේ එහෙනම් අපි දැන් මේ ටිකෙන් ඊළඟ දවසේ මෙන්න මේක එදා අපි කම්ප්ලීට් කරාද මේ ටික yes teacher. ඔව්නේ හරි දැන් ටියුට් එක පුතේ අලුතෙන් ගත්ත කට්ටිය ඔය මිනාදි හැම මේ ඕකේ තියෙන වැඩ ටික කම්ප්ලීට් කරන්න එතකොට පුතේ අකීෂා මිනාදි හැම තව සෙනුරි නේ අලුතෙන් ජොයින් වෙච්ච අය ඔය ටියුට් එකේ මෙන්න මෙතෙන්ට එනකම් වැඩ ටික කම්ප්ලීට් කරන්න ඊළඟ රිලේටිව් ලොකේෂන් කියන එක ඊළඟ දවසේ කරමු අපි දැන් එහෙනම් සිවික් ලෙසන් එකට යන්නේ 10:23යි සිවික් ලෙසන් එකට යන දැන් අපි අද මේ ටියුස්ඩේ කරන්නේ ක්ලාස් එක එදා ක්ලාස් එක වෙනුවටනේ. ඒතර ඔයගලන්ට මේ ෆ්‍රයිඩේ ක්ලාස් එක තියෙනවා පුරුදු විදිහට වෙලාවටම. ෆ්‍රයිඩේ ක්ලාස් එක තියෙනවා 23. ඒතර මේ අද ක්ලාස් එක කරන්නේ අපි 16 වෙනිදා වෙනුවට. 16 නෙවෙයි 15 වෙනිදා වෙනුවට. ඒතර 23ත් ක්ලාස් එක තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රයිඩේ. ඒ වෙනකොට මෙන්න මේ ටිකත් කම්ප්ලීට් කරලා තියන්න මේ fill in the blanks එක. හරි එහෙනම් අපි යන්නේ සිවික්ස් වලට හරි මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න සිවික්ස් වල අපි ටියුට් එක බලමු ඉක්මනටනේ සිවික්ස් වල අපි ඉන්නේ අර good citizen කියන එකනේ අන්තිම පාඩමේ මතක තියාගන්න මේ අන්තිම පාඩමේ ඔයාලට තව ටියුට් එකක් ඉස්සරහට තියෙනවා පුතේ. ඕකට තව මේ ගොඩක් තව එක කොටසක් තියෙනවා. ඒක නිසා සිවික්ස් ටිකක් වැඩිපුර කරමු ජියෝග්‍රෆි නම් දැන් අපි අවසානයේ වගේ ඉන්නේ. මේකේ කොයි ටිකද පුතේ කරන්න කිව්වේ? මේක කළාද? මේ ටික කළාද එදා? මේ ලෙසන් එක කරා නේද? ටීචර් අපිට කරන්න කිව්වේ මේ 4 වෙනි පිටුවයි 5 වෙනි පිටුවේ සෙක්ෂන් ටිකයි. හරි මේ 4 වෙනි පිටුව කියන්නේ ඒ කොටස කියලා දුන්නනේ පුතේ ඔයාලට මම පාඩමනේ. කියලා දීලානේ ප්‍රශ්න ටික කරන්න කිව්වේ. කියන්නේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ බලන්න මම කියලා දීලා ඇති. page number 65 වෙනකන් පාඩම ඉවරයිනේ අපි කරලා. තව ගොඩක් තියෙනවා. ඔව් එහෙනම් ඒ ටික ඩිස්කස් කරමු දැන්. මම ඉක්මනට ආන්සර්ස් ටික කියන්නම්. මම මෙතන ආන්සර්ස් ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ මාක් කරගන්න වෙයි. මගේ ස්ක්‍රීන් එක පේනවනේ? no teacher. නෑනේ. හරි. ඉන්න. හරි මම මේක ෂෙයා කරලා තමයි ඔයගොල්ලෝ හරි. ෂෙයා වෙලා නැහැ. ඕකේ. මේ ප්‍රශ්න ටික තමයි අපි කරන්න කිව්වේ. මම උත්තර ටික ටැග් ගාලා කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ ලිව්වේව හරි දාගන්න ලිව්ව කට්ටිය.
මේ lesson එක අපි discuss කරාද? එතකොට අහන්නේ what are the qualities we should follow when we communicate with each other? අපි communicate කරනකොට ඒ කියන්නේ අපි sannivedanaya කරනකොට මොනවද අපි ළඟ තියෙන qualities කියලා. sannivedanaya කරනකොට අපි ළඟ expressing clear idea. පැහැදිලි අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. expressing clear idea and use of clear language. පැහැදිලි භාෂාවක් කතා කරන්න ඕනේ. ඊළඟට polite speech. මම ටග්ගලා දාන්නම් ලිව්වේ නැති අය ඉන්නවනම්. clear ideas should be expressed. Respect other ideas. Respect others. Respect others. ඊළඟට use polite language. ආචාරශීලී භාෂාවක් යොදා ගන්න කියන එක polite language. clear ideas ඉදිරිපත් කරන්න. respect others idea. Try to draw successful conclusion. Try to get successful conclusion of සාර්ථක නිගමන වලට එළඹෙන්න පුළුවන් විදිහට කටයුතු කරනවා. තව එකක් listen කියන එකනේ. listen others, listen to others. ඒ වගේ අන්නට හොඳින් අහුම්කන් දීම, listen to others and then speak ඒ වගේ ගොඩක් තියෙනවා. ඔය වගේ. right. ඊළඟට තියෙනවා what are the disadvantages of misunderstanding between the persons? මිනිස්සු අතර ඇතිවන disadvantage misunderstanding. misunderstanding කියන්නේ වැරදි වැටහීම් නිසා ඇතිවන අවාසි මොනවද? Always get angry. Getting angry. Get angry with others. Losing friends. Losing friends. Loss of friends. යාළු තරහ වෙනවා නැති වෙනවා යාළු. ඊළඟට occurring මොනවද? conflicts. ගැටුම් ඇති වෙන්න පුළුවන්. ගැටුම් කියවම් බැන ගන්නවා ගහ ගන්නවා නේ. Disturb personal relationship. Okay, good. Disturb personal relationship. පෞද්ගලික සම්බන්ධතාවලටත් ඒක ගැටලුවක් වෙනවානේ. disturb personal relationships වල වගේ. යාළුවෝ නැති වෙනවනේ. හුදකලා වෙන්න වෙනවා නේ. ඔය ටික right. ඊළඟට තිබ්බේ write the advantages of listening carefully. හොඳින් සවන් දුන්නාම තියෙන වාසි මොනවද? Give good knowledge. Give good knowledge, get good knowledge. Brilliant. හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. Knowledge about the topic. Correctly. මොකද්ද? Contents message given correctly. They comprehend the messages. Comprehend spell කරන comprehension. Comprehend the message given correct. හරි. මේ අනිත් අය කියන්නකො කෝලිව් අය අනිත් අය. වින්තාරු කියන්න answer එක. Provide representatives according to the message. Provide responses පුතේ. හොඳින් අහුම්කන් දුන්නාම මොකද වෙන්නේ? මට අනිත් ලිව් අය කියන්න උත්තරේ එවන්න answers ලිව් අය. දැන් ඔකද නම් කිව්ව උත්තර අනිත් අය කියන්න. කෝ අනිත් ළමයි ටික
මේක give appropriate responses කියලා දැන් මම සුදුසු ප්‍රතිචාර දැක්වීම ප්‍රශ්න අහනවා දැන් ඔන්න හොඳින් සමන් දෙනවා නම් මොකද කරන්නේ මාව හොඳට අහුම්කම් දෙනවා නම් මට උත්තර දෙනවා නේ you can respond me ගිහානි ලිව්වද මේව ගිහානි අබිනු what about you අබිනු ලිව්වද Yes, miss. okay answering oh give appropriate responses යටතේ අපිට ලියන්න පුළුවන් oh හරියට පුළුවන් නේද එහෙනම් ඔව් ඊළඟට මේ ප්‍රශ්නට යන්නේ හරිනේ මේවා ලියලානේ දැන් මේක ලියන කවුරුත් නැහැ නේද මම මේක ක්ලියර් කරන්නද ලියා ගන්න ඉන්නවද Yes, teacher. ලියන්න හරිනේ අපිට දැන් අද අලුත් පාඩමට යන්න තියෙනවා බලමු අපි තව ප්‍රශ්නයක් තිබ්බද දැන් මේ වගේ question ඕවා තමයි පුතේ එන්නේ ඈ ඊට පස්සේ what is mean by active listening කියන එක මම දීලා තියෙනවා active listening කියන්නේ මොකක්ද කියලා ඒ කියන්නේ සක්‍රීය සමන් දීමක් කියන්නේ මොකක්ද කියලා දැන් සක්‍රීය සමන් දෙනවා කියන්නේ you listen carefully with attentively ඔයාලා මට අහුම්කම් දෙනවා බොහොම හොඳින් අවධානයෙන් attentively comprehensively නේ අවබෝධයෙන් යුතුව මොනවද මේ ටීචර් කියන්නේ මොකද්ද මේ කොතනද කොයි ලෙසන් එකේ කොයි ටිකද පැහැදිලිව ඒ කියන්නේ මේ comprehensively කියන දැන් මම වෙන්න ඕනේ මොකද්ද මම ස්පීකර් නේ I also use the correct language මම ඔයාලට තේරෙන විදිහට කියන්න ඕනේ ඔයගලගේ ඔයාලට ප්‍රශ්න අහන්න chance එකක් දෙන්න ඕනේ නේ ඒ වගේ ස්පීකර්ටත් තියෙනවා listen both parties should have responsibility to build up a successful communication. පුතේ හොඳ සාර්ථක සංනිවේදනයක් කියන්නේ ස්පීකර් කියන්නේ කතා කරන කෙනා මම සහ listeners ලා ඕගොල්ලෝ නේ and you have to act with and you have to be the good listeners. ඔයාලා හොඳින් සවන් දෙන්නන් වෙන්න ඕනේ. ඔයාලා හොඳින් සවන් දෙන්නන් වෙන්න ඕනේ. මම කියන දේවල් ටික ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න ඕනේ. With attentively and comprehensively. Attentively කියන්නේ මෙන්න මෙතන වචන තියෙන්නේ. ඔයා අවධානයෙන් අහගෙන ඉන්නවා සහ comprehensively ඔයාලට තේරෙන්න ඕන. ඔයා තේරුමක් ඇතිව පැහැදිලිව අහගෙන ඉන්නවා. ඔය විදිහට. ඊළඟට මෙතන මේ by listening actively not listening actively කියලා පුතේ table එක මම discuss කරන්නේ නැහැ. ඒක page number 65 වල තියෙනවා. ඒක ඔයගොල්ලෝ complete කරගන්න. ඒක මම කියලා දුන්නානේ. ඊළඟට අපි අද යන් එන අලුත් පාඩමට නේද? page number 66 බලන්න. මොකද පුතේ? ටීචර් පස්වෙනි මේ page එකේ question ටික discuss කරන්නේ නැද්ද? පස්වෙනි පිටුවේ. ආයින් දැන් එතෙන්ට යනවා හරියට. එතනක් තියෙනවානේ. මේක discuss කරමු. මේක හොඳයි. Fill in the blanks using the words given in the brackets. මම මේකට සම්බන්ධ වෙ විභාගෙට කියන්නේ paper එක ආව කොටසක් මේ දාලා තියෙන්නේ. එතකොට ඔන්න ඔයගලන්ට පේනවා කොහොමද මේ lessons වලින් ප්‍රශ්න එන්නේ කියලා. screen එක වෙනවනේ. right. බලමු. first එක වචන ටික දීලා තියෙනවා නේ words are given in the brackets. මේ වගේ ප්‍රශ්න කිරිපුතේ බලන්න සමහර විට ඔයාලට වැඩිපුර word එකක් දීලා ඇති. නේ?
ඔයාට ඔය වගේ ප්‍රශ්නයක් එනකොට දැන් questions 5යි නම් තියෙන්නේ ඔයාට answers 5ක්ම නෙවෙයි extra එකක් විතර දීලා එන්න පුළුවන් ඔයාව පොඩ්ඩක් confuse කරන්න නේ. බලමු මේකෙත් ඒ වගේද? 1 2 3 4 5 6 ඔව් මේකෙත් එකක් වැඩිපුර දීලා තියෙනවා. right බලමු. First one, we do not use blank language when talk with the others. When talk with the others. We මෙතන මේ do favorite sorry, I got a call from the school, right? මෙතන මෙන්න මේ answers ටික වෙන්න ඕනේ. මෙතන බලන්න මං කිව්වේ we do not use මේ භාවිතා නොකළ යුතුයි. do not කියන එක අමතක වෙයි උත්තරේ හොයනකොට. මොකද කියන්නේ we do not use impolite language. ආචාරශීලී නොවන භාෂාවක් භාවිතා නොකළ යුතුයි. When talk with the others. අන්න ඇත්ත එක කතා කරනකොට. ඊළඟට මෙන්න මේකේ it is important to think about the place and the person before talking. කතා කරනකොට ඒ තැන සහ පුද්ගලයා ගැන හිතන්න කියලා. මෙතන and කියන එක මේක දීලා තියෙනවානේ. නම් C එක through listening actively හොඳින් සමන් දෙනකොට good blank relationship can be maintained among the people. Good interpersonal relationships. හොඳින් සමන් දෙනකොට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති වෙනවා. right. දැන් අපි පාඩම කරලා papers වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න මම ඔය ටියුට්ස් වලට දානවා ඔයගලන්ට MCQ හරි මොනවද papers වලින් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා පාඩමට අදාළව ඒ ටිකත් අපි ඉවර කරන්න ඕනේ අභ්‍යාසය. ඊළඟට D එක comprehend messages given correctly. Comprehend messages given correctly is an advantage. Comprehend message. මෙසේජ් එක පණිවිඩය හොඳින් අවබෝධ කර ගැනීම ඇඩ්වාන්ටේජ් එකක්. clue මොකේද? active listening. active listening. good නෙමෙයි active listening. සක්‍රිය සවන් දීමක වාසියක්. active listening. right. ඊළඟ we should identify good qualities. අපි හොඳ ගති ගුණ දැනගෙන නේ identify කරගෙන ඒවා අපේ ජීවිතේට එකතු කරගන්න ඕනෙලු. favorite කියන එක තමයි උතන එහෙනම් extra word එකක් දීලා තියෙන්නේ. මේක ආවේ නෑ. එතකොට මේ උත්තර ටික හරි. බලන්න හරි දාගන්න එහෙනම් ඔය ටික. revise correct කරගන්න. correct කරගන්න පුතේ. මේක තේරුණාද පුතේ? අද කවුද මිනාදී අකීෂ හැම තේරුණාද? papers බැලුවද කියලා අහනවා. නෑ papers බැලුවේ නැහැ. මේ මොකද මම එදා ඔයගොල්ලන්ට ක්ලාස් එකෙන් පස්සේ ගෙදර නෙවෙයි හිටියේ. ඒක නිසා ඊයේ තමයි ගෙදර ආවේ. ඊ හවස් තමයි ආවේ ගෙදර. තාම බැලුවේ නැහැ. සිකුරාදා වෙනකොට දෙන්නම් ඈ. සිකුරාදා වෙනකොට දෙන්න. අද ටියුස්ඩේ නේ. ටියුස්ඩේ ඔව් පුඩානේ. මම ඒක අර එක්ස්ට්‍රා ක්ලාස් කරන ටයිම් එක හද්දිත් මේ ටියුස්ඩේ වගේ දවසක් ඇහුවෙත් පුතේ ඒකයි. මොකද මම ඊයේ තමයි ආවේ.
තිෂා මොකද මම ඔයාලා කරේ good. ඔකද හොඳයි දැන් හොඳට වැඩ කරනවා මේ හොඳයි මම දැක්කා දැන් ඔකද හොඳයි ඉස්සරට වඩා හොඳට වැඩ කරනවා. කලිනුත් හොඳයි. දැන් ඔයා ටිකක් ටච් එකේ ඉන්නවා වැඩ ටිකේ හොඳයි. වැඩ ටික ඔක්කොම කරනවා නේ. හරි එහෙනම් මේ ටික ඉවරයි. මේක තව තියෙනවා පොඩි මේ බලන්න ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මෙහෙම ඇක්ටිවිටීස් තුනක් තියෙනවා. හරි මම එකක් කියලා දෙන්න. ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා ඒ කියන්නේ page number 66 වල බලන්න activity 2 කියන එක තියෙනවා. ඒ පළවෙනි එක අහනවා write down briefly the experiences you had to face due to the lack of active listening. ඔයාට කියනවා ඔයාගේ experience එකක් ඔයාගේ අත්දැකීමක් විස්තර කරන්න කියලා. You had to face due to the lack of active listening. හොඳින් සක්‍රිය සවන් දීම අඩු වුණාම ඔය කියන්නේ මොකද්ද? ඔයා කවුරු හරි නැත්නම් ඉස්කෝලේදී හරි කියන දෙයක් හොඳට අහගෙන හිටියේ නැතුවම හරි හොඳට අහගෙන හිටියේ නැතුවම ඔයාට මුණ දෙන්න වෙච්ච එක්ස්පීරියන්ස් එකක්. මොකද්ද ඔයාට මුණ දෙන්න වෙච්ච එක්ස්පීරියන්ස් එක කියලා. කවුරුහරි දැන් අපි එහෙම වෙන්න පුළුවන් නේ. ඉස්කෝලේදී හරි මොන හරි අදීසි අත්‍යවශ්‍ය දේවල් අපිට කියන අපි අහගෙන ඉන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ අපි අපහසුතාවයට ඇච්චිසි අවස්ථාවක්. දැන් ඕකේ මේ write down briefly කෙටියෙන් ඔයාගෙන් අහන්නේ. කෙටියෙන් ඔයාලට ලියන්න තියෙන්නේ මොකක් හරි ඒ වගේ සිදුවීමක්. එතකොට ඔය describe කරන්න කියලා එහෙම නැත්නම් ඔයාලට තිබ්බොත් briefly explain කියලා ඒ වගේ වට බය වෙන්න එපා. ළමයි explain කියන වචනේ describe කියන වචනේ තිබ්බ ගමන්ම අපෝ විස්තර කරන්න කියලා ලොකුවට හිතනවා. එහෙම හිතන්න එපා. දන්න විදිහට වාක්‍ය කීපයක් ලියන්න. just try to write sentences. දැන් sentences ටිකක් ලියුවාමනේ කොහොමද description එකක් එහෙම නැත්නම් explanation එකක් හැදෙන්නේ නේ. පොඩි sentences ටිකක් ලියන්න ගන්න සරල විදිහට. try to write simple sentences. දැන් මේවා ලියන්න පුළුවන්. අපි තුමු ඉස්කෝලේදී මොකක් හරි එකක් කියලා කියන්න බලන්න ඔයගොල්ලන් හොඳට අහගෙන හිටියොත් නැත්නම් මොකක් හරි වෙච්ච වැඩක්. අර ඔකට තියෙන කතාවක් තියෙන මොනවාද? කලුව මාරපන් ගියා වගේ කියලා නේ. නේද? මහත්තයා කියනවලු මම කලුවට මේ මාරපන ගිහින් එන්න ඕනේ කියලා. කලුව මොකද කරන්නේ? ආයෙන් ගිහින් එන දැන් බවල් බලනකොට කලුව නැහැනේ. කොහෙද? කලුව මාරපන ගිහිල්ලා. ඒ වගේ. හරියට අහගෙන නැතුනහම වෙච්ච දේවල් නේ. ඒ වගේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ list out the advantages you have had through practicing the skill of active listening. මම ඒක ඔයාලගේ අර ටියුට් එකට මේ ප්‍රශ්නයක් දැම්මා. හොඳින් සවන් දුන්නා. මේ කියන්නේ සක්‍රීය සවන් දීමක් නිසා සක්‍රීය සවන් දීමක් නිසා ඔයාට ඇතිවෙච්ච වාසි මොනවද කියලා ඒක අපි ලිව්වනේ නේ. ඒක අපි ලිව්වා. ඒක නිසා ඒක ඕනේ නැහැ. ඊට පස්සේ මම අනිත් කරන්නේ එල්ඩර්ස් ලගෙන් අහන්නලු අර කලුව මාරපන් ගියා කියන කතාව. හරි? ඒක අහන්න කියලා කියනවා. එහෙනම් ඔය ටිකෙන් පස්සේ පොඩි වෙලාවක් තියෙනවා. අපි අලුත් පාඩමට යන්න එහෙනම් නේ. අලුත් පාඩමට යමු. පොඩි දෙයක් යෝකේ තියෙන්නේ. දැන් මේකේ මේ සම්පූර්ණ මේ පාඩම තියෙන good citizen කියන එකනේ පුතේ. නේ? මේක ක්ලියර් කරන්න. good citizen කියන එකනේ. එතකොට ඔකෙදි තියෙන්නේ හොඳ පුරවැසියෙක්ට අවශ්‍ය ගති ගුණ. ඒ ටික තමයි අපිට මේකේ පාඩම් පුරාම කියලා දෙන්නේ. අපි අද අලුත් කොටසකට යමු. මෙතන පොඩි ඉඩක් තියලා තියෙනවා. මම ওই තව ප්‍රශ්නයක් ලියන්න තමයි තිබ්බේ. ඒක පස්සේ වෙලාවක ලියමු. මෙතනක් තියෙනවානේ. මේකත් කරාද ඔයගොල්ලෝ? මේ ටිකත් කරාද? ඒක දැම්ම ඕනේ නැහැ. දැම්ම තිබ්බේ නැතත් කමන්නේ ඒක. තව ඉස්සරහට ටික ඕන වෙන්නේ. right. බලන්න මෙන්න මේක. මේ let us behave in a disciplined manner. Let us behave in the disciplined manner. right? අපි විනයානුකූල හැසිරීමක් තියාගමු කියලා. අපි විනයානුකූල හැසිරීම මම පොඩක් ස්ක්‍රීන් එක ඔෆ් කරන්න. මේ අයින් කරන්න. මොකද්ද ඔය කියන්නේ විනයානුකූල හැසිරීමක් අපි තියාගමු කියලා. ඩිසිප්ලින් කියන්නේ විනයනේ පුතේ. නේද? බලන්න ඒක මම ඔතනක් දාලා තියෙනවා ඉන්සිඩන්ට් එකක්. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා ඉන්සිඩන්ට් එකක්. මොකද්ද? බස් ඇන්ඩ් ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් දීලා තියෙනවා නේද? බලන්න page number 66 වල. page number 66 වල බලන්න. හරි. මේක වෙලා තියෙන්නේ කවද්ද? 25th of April 2000
5. බලන්න පොඩ්ඩක් කියවලා බලන්න මේ දීලා තියෙන විස්තර ටික page number 66 වල 66 වෙනි පිටුවේ. ඊළඟ දෙකක් දෙන්නම් බලන්න මේ ඉන්සිඩන්ට් ටික මොනවද කියලා. Place එක බලන්න යාංගල් මෝදුර railway crossing near the Kurunegala and Alava Road. Number of deaths 41. Number of injured persons. Injured තුවාල වෙච්ච කට්ටිය over 35. 35කට වඩා අයට තුවාල වුණා. 35කට වඩා මිනිස්සුන්ට තුවාල වුණා. ඊළඟට මම ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ෂෙයා කරන්න. මේක බලන්න මේක මේ ඔක වෙලා තියෙන්නේ මෙන්න මේ 2005 වලනේ. හරියට දෙන්න. reason එක බලන්න ඒකේ accident එක වෙන reason එක මොකක්ද? Reason for the accident, the bus crashed onto the train when it tried to cross the closed railway gate. පහළ තිබ්බ closed railway gate එකෙන් යන්න try කරාලු බස් එක. ඊට පස්සේ මොකද? train එකේ හැප්පිලා. ඔන්න පොඩක් බලන්න මේ වීඩියෝ එකක් තියෙනවා පොඩි. accident? Yes. Yeah. බලමු පොඩ්ඩක් මේ බලන්න මෙන්න මේ වීඩියෝ එක මම මේක කලින් අහලා නැහැ බලමු මොනවද තියෙන්නේ කියලා. ස්ක්‍රීන් එක පේනවද බලන්න. පේනව නේද ස්ක්‍රීන් එක මගේ? බලමු. හරිනේ පේනවා. බලන්න මෙයා මොනවද කියන්නේ කියලා. I will play this. මිනිසුන්ගේ ජීවිතයට ඕනම කරන දෙයක්. කාලය අපිට මාරු කරන්න බෑ, වෙනස් කරන්න බෑ. ඒත් වේගය අපිට පාලනය කරන්න පුළුවන්. කාලයට ඕන විදියට කාලය ගත වෙන්න දුන්නොත් අපිට ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්. යාන්ගල් මෝදර කිව්වම සිද්ධීන් කීපයක් මතක් වෙනවා. වැඩිපුරම හිතට එන සිද්ධිය මොකක්ද? පොඩක් අතීතයට ගියොත් අවුරුදු 13කට කලින් හරියටම 2005 අප්‍රේල් 27 මේ වගේ වෙලාවක මේ වගේ පරිසරයක වෙච්ච සිද්ධියක්. ලංකාවට උවමනාම කරන ලංකාවේ ඉන්න පුරවැසියන් කිහිප දෙනෙක්ගේ ජීවිත අහිමි වෙච්ච මොහොතක්. ජීවිත 41ක් දාවඩේ වෙන සීග්‍රගාමී දුම්රියක්. මේ විතරක් නෙමෙයි බස් රථයක්. මෙන්න මේ ප්‍රවාහන මාධ්‍ය දෙක අතර තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. අපි ආවේ පොඩි පසුවිපරමකට.
මෙතන ඒ වගේ අනතුරු අද වෙන විට වෙන්නේ නැද්ද? ආරංචි වෙච්ච විදියට අවුරුද්දකට එකක් හරි, ඒ කියන්නේ එක ජීවිත අනතුරක් හරි මෙතනින් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ පැත්තේ ඉන්න ජනතාවයකට කියන්නේ බිලි ගන්නවා කියලා. මෙතන බිලි ගන්න තැනක්. බලන්න දැක්කද මේ ඉන්සිඩන්ට් එක ගැන තමයි කියන්නේ මේක. පොඩි විනාඩියක් තව තියෙන අපි බලමු. දැක්කද ඒකේ අර රේල්වේ මේ බලන්න පොඩි රේල්වේ ගේට් එකක් තියෙනවා ඔය. නේද මේ? අය පොඩි රේල්වේ ගේට් එකක් තියෙනවා. ඔය ඉන්සිඩන්ට් එක ගැන තමයි කිව්වේ. බලන්න ඒක. විනාඩියක් දෙකක් තව වගේ තියෙන්නේ. ඉක්මනට බලමු. මේ පීලි දෙක අතර මැදට තමයි මම මේ එන්නේ. පේනවා මේ පීලි දෙක අතර මැදට එද්දි පොඩ්ඩක් මෙතන අමාරුයි. මොකද වංගුවක් තියෙන්නේ. මේ වංගුවත් එක්ක හරේ ඉඳන් එන වාහන වලටත් මෙහි ඉඳන් එන වාහන වලටත් පොඩ අමාරුයි මේ වංගුව ගන්න. මොකද මේ පැත්තෙන් කෝච්චියක් ආවොත් මේ අනතුරක් සිද්ධ වෙන නිසා. ඒත් මෙතන තියෙන මේ පර්වතයේ ශේෂ වෙච්ච කොටසත් එක්ක අර පැත්තෙන් කෝච්චියක් එද්දි පේන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම කාර්යය මෙතන අනතුරු වැඩිපුර සිද්ධ වෙන්න. ඒ කොහොම වෙතත් එහා පැත්තේ තියෙන දුම්රිය ගේට්ටුවක් මෙහා පැත්තේ තියෙන දුම්රිය ගේට්ටුවක්. මේ ගේට්ටු දෙක තිබ්බට මෙතන වැඩක් තියෙනවද? මිනිස්සු වෙච්ච අපි කියනවානේ කොච්චර අනතුරු වළක්ව ගන්න හේතු සාධක තිබ්බත් අපේ හදිස්සියට අපි ඒවත් කඩාගෙන යනවා කියලා. අන්න ඒ වගේ නිසා අදටත් මෙතන අනතුරු සිද්ධ වෙන තැනක්. දැක්කනේ ඔය ඉන්සිඩන්ට් එක ගැන තමයි තිබ්බේ. මේ මෙතන තියෙනවා මේ යාංගල් මොද්දර බස් රථ අනතුරේ මිය ගියාගේ නාම ලේඛනය කියලා ඔය. ඒ නාම 41ම මෙතන දාලා තියෙනවා. පේනව නේද මෙතන මේ thumbnail එකේ තියෙන එක. ඒ වගේ. හරි ඈ. මැඩම් මේ කොහෙද? පුතේ ඔය තියෙන්නේ මේ යංගල් මොහොතේ තියෙන්නේ පොල් ගහවෙලට යනකොට දැන් වරකපලේ ඉඳලා දැන් ඔයගොල්ලෝ කෑගල් පාරනකොට අවිස්සාවෙලින් තියෙනවානේ අවිස්සාවෙල්ල එතනින් තියෙනවානේ අලව්ව එමෙ කියන අබේ කුස්ස අලව්ව තුල්හිරිය ඊළඟට පොල් ගහවෙල සහ ඔය අලව්ව අතර තමයි තියෙන්නේ යංගල් මොහොතේ කියලා තියෙනවා. දැක්කනේ එතන මේ හරියට මෙතන ඇක්සිඩන්ට් වෙනවා මේ දැන් අපි ඔය වරකපලේ ඉඳලා කුරුණෑගල යනවා ඔය ටික හම්බ වෙනවා ඔය ප්‍රදේශයේ. ඔක හරහා තමයි නේ දැක්කනේ ඉතින් තියෙන. මෙතන මේ ලොකු කන්දක් වෙන කන්දත් එක්ක එහා පැත්තේ නේම පේන්නේ. දැන් බලන්නකො මෙයා ඉන්නකොට මේ ඔබන් ට්‍රේන් එක යන්නේ ඉතින් අර. කිසිම අම්මත් ඔතනින් ගියා නැත්තම්. අර මේ ලොකු කන්දක් වගේ තියෙනවා එතන. ඒක නමකුත් තියෙනවට මතක නෑ. ඒක නිසා අර පේන්නේ නෑ එතන. එහා පැත්තේ. තියෙන්නේ. පොඩි ගේට් එකක් තියෙනවා. right. දැක්කනේ මේ වීඩියෝ එකෙත් කිව්වේ අපි මේ පාඩමේ කතා කරන්න යන ටික. right. ඔය ටික නේද? බලමු. දැන් ඔය ඉන්සිඩන්ට් එක ගැන තමයි දීලා තියෙන්නේ. හේතුව මොකද්ද? මෙතන මේ රීසන් එක බලන්න මම මෙතන ටියුට් එක ෂෙයා කරන්නේ. මේ ක්ලෝස් වෙලා තිබ්බ මම මෙතන දාලා තියෙන මේ පින්තූරේ නෙවෙයි හැබැයි මම මේ ට්‍රේන් ඇක්සිඩන්ට් එක ගැන නෙවෙයි දාලා තියෙන්නේ පුතේ මම ඔය වෙන ඇක්සිඩන්ට් එකක් දාලා තියෙන්නේ මොනවද මම ඒකේ අහලා තියෙනවට ප්‍රශ්න නම් මේකේ මොනවද මේ පින්තූරෙන් පේන්නේ ඇක්සිඩන්ට් එකක් නෙනේ what may be the reason for occurring such accidents කියලා මම දාලා තියෙන්නේ මේ වගේ අනතුරු ඇති වෙන්න හේතු මොනවද කියලා හරි එතකොට ඔයාලට ඒ උත්තරේ කැමති එකක් ලියන්න පුළුවන් මම ඒක පොදුවේ දාලා තියෙන්නේ right ඊට පස්සේ
දැන් ඔය ටෙක්ස්ට් බුක් එකේ තියෙන පාඩමේ දැක්ක නේද ඔයාලා? ඒකේ තියෙනවා මේ දැක්කනේ මිනිස්සු 41ක් විතර මැරුණා. දැන් ඔය ට්‍රේන් ඇක්සිඩන්ට්ස් ගැන කියනකොට ඔය ප්‍රදේශය ගැන කියවෙනවා අම්මා. හරි. ඊට පස්සේ හරි. මොකද්ද punishment එක? Both the driver and the conductor were sentenced to the death. මේ වගේ ඉන්සිඩන්ට්ස් ගොඩක් ඕගොල්ලෝ අහලා ඇති නේ. මේ වගේ ඉන්සිඩන්ට්ස් ගොඩක් අහලා ඇති. ඔය වගේ ඇක්සිඩන්ට්ස් ගැන නේද පුතේ? රීසන්ස් වෙන්නේ මොනවද? දැන් මේකෙදි කිව්වනේ මේකේ රීසන් එක මේ ඒකේ බස් එක මේ ට්‍රේන් එකේ හැප්පිලා තියෙන මොකක් නිසාද? මේ වහලා තිබ්බ රේල්වේ ගේට් එක. දැන් ඒකේ කියවනේ රේල්වේ ගේට් තිබ්බට මිනිස්සු ඒව ගැන බලන්න ඔය ඉක්මනට හදිසි නම් යනවා නේ. පාරට ගියාම දන්නවනේ කොච්චර අමාරුද යන්න. තමන්ගේ වාහනයක ගියත් නේ. අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරත් නේද? තමන්ගේ වාහනයකට ගියත් ඒක මේ බස් එකක් පෙරළුණා නේද බෑවුම්කට? කොහෙද පුතේ? අර බස් එකක් පෙරළුණේ අර ඔව් කාර් එකේ මේ වචික නේද? ඔව් ටීචර්. ඔව් බස් එකක් පෙරළුණා මේ කෑගල්ල පැත්තේ බස් එකක් පෙරළුණා. තව එකක් දැක්කද ඔයගොල්ලෝ මේ මම දැක්කා ඒක දැන් සති දෙකකට විතර කලින් උනේ අර කාර් එකක් හැප්පිලා මතකද ඒකේ ඒ ඩ්‍රයිවර්ට මුකුත්ම වුන්නේ නැහැ. පොඩි සීරීමක්වත් නැහැ. දැක්කද යටක් ගාලා නැගිටලා යනවා. නේද? එහෙමත් තියෙනවා ඉතින්. ඒක මම හිතන්නේ සති දෙකකට විතර කලින් විච් එකක් ටීවී එකේ පෙන්නනවා. ඔයගොල්ලෝ සමහරවිට බලන්න ඇති කාර් එකක් විසිල් එකක් වගේ මම හිතන්නේ. විසිල් එකක් හරි වැගනාර් එකක් හරි. හැප්පුණා මේ ඔව් කාර් එකට ගන්නම දෙයක් නැහැ. ට්‍රක් ගාලා ඩ්‍රයිවර් මේ නැගිටලා අර පැත්තෙන් එනවා. එයාට මුකුත්ම වුන්නේ නැහැ. ඒ වගේ. ඔව් ටීචර් ඩ්‍රයිවර්ට මොකද නෝන්නේ? Oh, right. So such accidents happen due to the carelessness and the indiscipline of the people. සමහරට හදිසියක් Tamanට තියෙන මොන හරි හදිසිය විනාඩි 2ක 3ක පොඩි වාහන දෙකක් අතර මේ තරඟට යනවා නේ. ඒ වගේ දෙයක් නිසා මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා යනවාද නේ. බලන්න පුතේ ඔයාලා ඔකේ page number 67 බලන්න. 67 මම මේක ටියුට් එක නැතුව ටෙක්ස්ට් බුක් එක දාන්නම් පාඩම කියලා දීලා ඔයාලා ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. he is lucky. ඒ වගේ නම් ඉතින් ලක් එකම තමයි නේද? බලමු page number 67 බලන්න. You may have heard about the traffic accidents in Sri Lanka most of the time. You may have seen or heard about these kind of accidents daily through the mass media. දවස ගානේ මේවා අපි මාධ්‍ය තුලින් අහනවා නේ. අවුරුද්දකට ඕවා ගණනය කරොත් ඉතා විශාල ප්‍රමාණයක් ලංකාවේ මේ සිද්ධ වෙන අනතුරු ප්‍රමාණය නේ. ඒ විදිහට බලමු. ඊළඟට මෙන්න මේ පැරග්‍රාෆ් එක මම පොඩ්ඩක් කියවන්නේ. දැන් කම්මැලි නැතුව ගෙදරදී පොඩ්ඩක් මේ පොත් කියවන්න ඕනේ පුතේ. මේ දීලා තියෙන විස්තර මොනවද කියලා පොඩ්ඩක් try කරන්න ඕනේ තනියෙන් කියව ගන්න මේවා. ක්ලාස් එකේ ඉඳලා මම පාඩම කරා හරි ඊට පස්සේ හරි එක්ක ඊට කලින් කියවන හොඳටම හොඳයි. ක්ලාස් එකට කලින් මේවා කියවලා තියෙන එක. බලමු. Some accidents happen due to the carelessness and indiscipline of the people. Carelessness මිනිස්සුගේ තියෙන නොසැලකිලිමත්කම. හැමෝම හදන්නේ ඉක්මනට වේගෙන් යන්න. and indiscipline විනයක් නොමැතිකම. විනයක් නොමැතිකම. The above accident in picture 3.1 occurred as a result of the unnecessary haste. අනවශ්‍ය හදිසියක්. Indiscipline and ill-mannered nature of the driver. ඒ ඩ්‍රයිවර් කරපු වැරද්දෙන් නේද ඩ්‍රයිවර්ට කොච්චර වගකීමක් තියෙනවද? මිනිස්සු කී දෙනෙක් මැරුණාද? කී දෙනෙක්ට තුවාල වුණාද නේද? It was reported that the only child of a particular family had lost his life due to the fatal accident. තව එකක් මොකද්ද කියන්නේ? ඒකේ report වුණා කියනවා only child of a particular family. සමහරට පවුල් වලින් එකම දරුවා වෙන්න පුළුවන් නේ. දැන් හිතන්න මෙතන මිනිස්සු 41ක් කියනකොට families 41ක වෙන්න පුළුවන් නේ. පවුල් 41ක සමාජිකව වෙන්න පුළුවන්. එකම පවුලේ අය වෙන්නත් පුළුවන් සමහරට නේ. Many children became helpless with the death of their parents. හිතන්න දෙමව්පියෝ 5 දෙනෙක් 10 දෙනෙක් නෙමෙයි 41ක් මැරිලා. ඔතන parents ලා හිටියොත් 30ක් හිටියා කියලා හිතන්න parents ලා. දරුවෝ දෙතුන් දෙනා ඉන්නේ. ඒගොල්ලන්ට ජීවිත අහිමි වෙනවා.
ඒ ළමයිගේ අනාගතයට බලපාන එක. People who lost their lives and became disabled are precious lives of our country. ගොඩක් වටින ජීවිත. දැන් රැකියාවෙන් වෙන්න පුළුවන් ඒ මොනවත් මිනිසුන්ගේ ජීවිතය ගැන කොච්චර වටිනවද නේ? This shows how the minute act of one person affect the whole society. විනාඩියක මිනිස්සෙක් කරන දෙයකින් නේ මුළු සමාජයට මේක බලපාපු විදිහ. එහෙනම් good behavior of every single person is needed very much for the well-being of the whole society. පුතේ එක පුද්ගලයාගේ හැසිරීම, එක පුද්ගලයාගේ හොඳ හැසිරීම නේද මුළු සමාජයටම බලපානවා. ඒ වගේමයි. එක පුද්ගලයාගේ නරක හැසිරීම bad behavior එක පුද්ගලයෙක් එක දැන් පන්තියකට එක නරක ළමයෙක් හිටියොත් අනිත් ළමයින් අනිවාර්යෙන්ම ඒ විදිහට වැරදි වෙනවනේ. ගමකට බලන්න එක නරක පුද්ගලයෙක් හිටියොත් එයාට ගෑන් එකක් හැදෙනවනේ නේ. ඒ වගේ. right? එහෙනම් අපිට මෙතනදී discipline සහ good behavior කියන එක කතා කරන්න තියෙනවා. discipline කියන්නේ අපි සිංහලෙන් කියනවානේ විනය කියන එක. මොකද්ද මේ විනය කියලා කියන්නේ? මොන මතක තියාගන්න මේවා පාඩම් කරගන්න වෙලා මෙන්න මේ වහලා තියෙනවා. what is called discipline කියලා. විනය anu කුමක්ද? බලමු. Discipline means acting according to the social standards and following the rules and regulation of society. Discipline කියන්නේ මොකද්ද? විනය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මොකද්ද? Acting according to the social standards. Social standard. පුතේ සමාජයේ පිළිගත් දේවල්, සම්මත දේවල්, සමාජ සම්මත දේවල්. හරි දේවල් නේ සමාජ සම්මතය වෙන්නේ. එහෙනම් සමාජ සම්මත දේවල් එහෙම නැත්නම් අපිට ඔකට කියන්න පුළුවන් පුතේ මොනවාද? අපි කියන්න පුළුවන් customs කියලානේ. customs කිව්වත් හරි. customs and traditions නේ. and following the rules and regulation. සමාජයේ පිළිගත් දේවල් ඒ කියන්නේ හොඳ සිරිත් විරිත් සහ ඊළඟට නීති රීති වලට අනුව කටයුතු කිරීම ඔච්චරයි. discipline කියන්නේ ඔකට. දැන් ඔයා discipline student කෙනෙක් කියලා ඉස්කෝලේදී ආලා මම හරිම හොඳ විනයක් තියෙන ළමෙක් කියලා ඔයාට කියනවා. නේ? දැන් පන්ති ටීචර් ප්‍රින්සිපල් දැන් ඔයාව දන්නවනේ ඉස්කෝලේදී. එහෙනම් ඔයාගේ හැසිරීම කියන්නේ මොකද්ද මේ? discipline behavior කියන්නේ මොකද්ද ඔයාගේ? You are acting according to the customs and the rules in the school. ඔයා පාසලේ තියෙන නීති රීති වලට සහ මේ පිළිගත් දේවල් වලට අනුව හැසිරෙනවා. ඔයා හොඳ ළමෙක්. ඔයාගේ හොඳ behavior එකක් තියෙනවා. හැබැයි පාසලේදී විතරක් නෙවෙයි නේ. පාසලේදී විතරක් හොඳ ළමෙක් කියලා ඉඳලා ගෙදරදී දඟලලා පාරේදී දඟලලා කියන එක නෙවෙයි ඔය කියන්නේ. Well behavior is also about the discipline of a person. Well behavior කියන්නේ good behavior කියන එකමයි. හොඳ හැසිරීම කියන එක. Good behavior is also all about the discipline of a person. It means behaving according to the rules and regulation. පුතේ හොඳ හැසිරීම කියන්නේ ඒකමයි. හොඳ හැසිරීම කියන්නේ මොකද්ද? හොඳ හැසිරීම කියන්නේ right. Behaving according to the rules and regulation. රටේ වෙන්න පුළුවන් තියෙන නීති රීති වලට අනුව හැසිරෙනවා. Constitution කියන්නේ ව්‍යවස්ථාව කියන එක. මේක දන්නේ නැත්නම් තේරුම ලියා ගන්න. මොකද්ද මේ constitution කියලා කියන්නේ? rules and regulation කියන්නේ නීති රීති. rules and regulation කියන්නේ පුතේ නීති රීති. constitution කියන්නේ ව්‍යවස්ථාව කියලා කියනවා. ව්‍යවස්ථාව. හරි? ව්‍යවස්ථාව කියලා කියන්නේ මොකද? It is a document which written the laws of the country. මොකද්ද කියන්නේ? It is a document which written the laws of our country. අපේ රටේ නීතිය ලියලා තියෙන ලියවිල්ල. constitution එක ව්‍යවස්ථාව. එහෙම මතක තියාගන්නකෝ. ඔයාලගෙන් අහන්නේ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා. තේරුම දැනගන්න ව්‍යවස්ථාව කියන්නේ it is a document which contains or which written the rules and regulation in the country. රටේ තියෙන නීති රීති ලියලා තියෙන ලියවිල්ල. and customs සහ සිරිත් විරිත්. එහෙනම් පුතේ good behavior එකක් කියන්නේ මොකද්ද? ඔයාට good behavior එකක් තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ළමයට හොඳ හැසිරීමක් තියෙනවා කියලා කියනවා. එහෙනම් ඔයා කොහොමද?
ඔයා rules and regulations වලට අනුව තමයි කටයුතු කරන්නේ. නීති රීති වලට. ඊළඟට constitution එකට ව්‍යවස්ථාවට. කියන්නේ රටේ තියෙන නීතියට ඔයා වැඩ කරනවා. සහ සිරිත් හොඳ සිරිත් පිරිත් වලට අනුව වැඩ කරනවා. අන්න එහෙමනම් තමයි good behavior එකක් කියලා කියන්නේ. දැන් හොඳ ගති ගුණ තිබුණාට බෑ. එයා නීති රීති කඩ කරන කෙනෙක් නෑ. එයාගේ හොඳ හැසිරීමක් නෑ එතකොට. නේද? අපි හොඳ පුද්ගලයෙක් වුවම ඔය හැම එකම. හොඳ පුරවැසියෙක් කියන එක අපි මේ ඉගෙන ගන්න නම් හොඳ පුරවැසියෙක් නම් මොකද්ද? He should have the disciplined behavior. එයාට හොඳ විනයානුකූල හැසිරීමක් තියෙන්න ඕනේ නේ. අපි දැන් පළවෙනි lesson එකේදී කිව්වා මොකද්ද? He should use a polite language. හොඳට කතා කරන්න ඕනේ. නේද? polite language එකක් පාවිච්චි කරන්න ඕනේ. practicing polite language. ඊට පස්සේ අපි දැන් අර ඉස්සලා ඩිස්කස් කරා මොකද්ද? Come to conclusion through the respecting the views. අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න. නිගමන සාකච්ඡා කරන්න අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න තමන්ගේ අදහස් හොඳින් ඉදිරිපත් කරන්න කියලා. එහෙනම් මෙතන කියනවා මොකද්ද? maintain a disciplined behavior. හොඳ හැසිරීමක් තියාගන්න කියලා. හරි. හොඳ හැසිරීම කියන්නේ මොකද්ද? මේ acting or behaving කියන්නේ හැසිරෙනවා. behaving according to the rules and regulation, constitution and the customs. නීති රීති වලට, ව්‍යවස්ථාවට සහ සිරිත් විරිත් වලට අනුව හැසිරීම. So when there is a discipline and good behavior, one will respect others, love others, apologize and accept fault. ඒ මොකද්ද? දැන් අපි ඔයාට තියෙනවා නම් හොඳ හැසිරීමක්, good behavior එකක් සහ discipline. ඔයා හොඳ විනයක් තියෙන, හොඳ හැසිරීමක් තියෙන කෙනෙක් නම් ඔයා මොකද්ද කරන්නේ? You respect others. ඔයා අන් අයට ගරු කරනවා. To your parents, your elders and the teachers and the principal and also your friends. අනිත් අයට ගරු කරනවා අපි. And love others. අනිත් අයට ආදරය කරනවා and be kind to them. ඒගොල්ලන්ට කරුණාව දක්වනවා. Apologize. Apologize කියලා කියනවා සමාව ඉල්ලනවා. වැරද්දක් කරොත් ඔයා සමාව ඉල්ලනවා. You ask the forgiveness. Right? Asking the forgiveness. සමාව ඉල්ලන apologize. Right? Apologize.